හරි එහෙනම් බලමු අපි ගිය සතියේ අපි අභ්‍යාසාංක 150ට ගණන් කරානේ පුතේ නේද? 150ට ගණන් අපි ගියේ ඉරිදා කරානේ. ඉරිදානේ කරේ. 150 වෙනකම් අපි කරා. එහෙනම් අද තියෙන්නේ අපිට 151. හරි. 151 අපිට තියෙන්නේ. හරි. අපිට අයිට කලින් මේ සතිය අතිරේක පන්තිය තියෙන්නේ සඳ නෙමේ සඳ තියෙන්නේ හෙට තියෙන රිවිෂන් එක අතිරේක පන්තිය තියෙන්නේ බදාත් 10 මාට තියරි පන්තියට තියෙනවා අතිරේක පන්තියත් බදාත් 10 මාට ඕගලන්ට හරි අභ්‍යාසංක 151 බලමු අපි අභ්‍යාසංක 151 හොඳ ප්‍රශ්නයක් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා මේකේ 151 හරිනේ ඉස්සලම මුද අපි අවශ්‍ය වන්නේ කියන තැන කියවෙමුද අවශ්‍ය වන්නේ කියන තැන කියවමුකෝ අපි 151 අවශ්‍ය වන්නේ කියන තැන කියවලිමු අපි 21 3:31 දිනට අවසන් වූ වර්ෂ සඳහා නිෂ්පාදන පිරිවැල් ලේඛනය පිළිල කරන්න. එතකොට අවුරුදු ඉවරනේ 21 3:31 එහෙනම් අවුරුදු පටන් ගන්න 20 අප්‍රේල් 1 24 එක තමයි අවුරුදු පටන් ගන්නෙ. අවුරුදු ඉවර වෙන්නේ 21 3:31. වර්ෂ තුන නිපදවූ පිත්තල පහනක නිෂ්පාදන පිරිවැපෙන් අහනවා වර්ෂයේ අවසානයේ නිමි භාණ්ඩ තොගේ වටිනාකම ගණනය කරන්න කියලා කියනවා 21 3:31 දින අවසන් වර්ෂ සඳහා වෙනද ගිණුම සකස් කරන්න කියනවා හානි වූ තොග කියලා කතාවක් තියෙනවා මේකේ පුතේ අද ඉගෙන ගන්න තියෙනවා හානි වූ තොගේ ගැන අපිට අද ඉගෙන ගන්න තියෙනවා ඒ ටික තමයි ඉල්ලන්නේ හරි එහෙනම් ගානේ මුලට එන්න වෙල්ගම නිෂ්පාදකයෝ දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරමින් විශේෂ වර්ගයක පිත්තල පහන් නිපදවයි. 2021 මාර්තු 30 දින ගිණුම් පොත්වලින් උපුටාගත් ශේෂයන් කිහිපයක් පහත් දැක්වේ. උදේ මේ වෙල්ගම නිෂ්පාදකගේ පොත්වලින් උපුටාගත් ශේෂයන් අපිට කිහිපයක් දීලා තියෙනවා. හරි? අතිරේක තොරතුරුත් අපිට දෙනවා මෙන්න මේ අතිරේක තොරතුරු. හරි? උදේ අපිට දෙනවා මෙන්න මේ අතිරේක තොරතුරු. ජංගම නොවනවත්කම් පහත් අනුපාත මත ශේකරේ ගොඩනැගිල්ල 5%යි යන්ත්‍රෝපකරණ 10%යි මෝටර දෙක 20%යි පිරිවැයට අගය කරන ලද 21 3:31 දිනට තොග පහත පරිදි වේ අමුද්‍රව්‍ය තොගේ නොනිමි තොගේ නිමි තොගේට ප්‍රශ්නාර්ථයක් 3 ඔන්න අහගෙන ඉන්න පුතේ තුන්වෙනි එක වැදගත් වර්ෂය තුන නිපදවූ පිත්තල පහන් ගන්න 200කි මේ අවුරුද්දේ හදපු පිත්තල පහන් ගන්න 200යිලු මේවා සියල්ල වෙළඳාංශයට මාරු කරන අතර වෙළඳාංශයේදී එයින් දෙකක් හානි වී ඇත. ඒ හානි වෙලා තියෙන්නේ අමුද්‍රව්‍ය නෙමෙයි. හදලා ඉවර පිත්තල පහන් වෙළඳාංශයට මාරු කරයින් පස්සේ. හානි වූ එක් පහනක් රුපියල් 2000 බැගින් වර්ෂයේ අවසානයේදී විකුණන ලද අතර විකිණීමේදී රුපියල් 300ක වියදමක් දැරීමට සිදු විය. ආරම්භක නිමිතොකද ඇතුළත්ව පිත්තල පහන් 248 වර්ෂවල විකුණා ඇත. ගොඩනැගිලි හා මෝටර තොලට අදාළ පිරිවැන් 50ක් කම්හලට අදාළ වේ. විස්තර ටික අපිට දීලා එහෙනම් ඔබ කල යුතු දෑ පුතේ ඉස්සෙල්ලාම ඉල්ලන්නේ නිෂ්පාදන පිරිවැල් ලේඛනය නේද අපෙන් ඉල්ලන්නේ ඉස්සෙල්ලාම අපෙන් ඉල්ලන්නේ නිෂ්පාදන පිරිවැල් ලේඛනය අපි අද ගමු පුතේ නිෂ්පාදන පිරිවැල් ලේඛනය නම ලියලා පටන් ගමු වෙල්ගම නිෂ්පාදකයෝ නිෂ්පාදකයෝ 2021යි 3:31 දිනෙන් අවසන් වසර සඳහා නිෂ්පාදන පිරිවැල් ලේඛනය හරි නිෂ්පාදන පිරිවැල් ලේඛනය කියලා ලියලා කොහොම තිරු දෙයක් අඳගන්න ඉක්මනට ඉතින් මේ ගාන අපි දහස් වලින් නැතුව හදමු මේ ගාන අපි දහස් නැතුව හදමු දහස් වලින් පුළුවන් කිසිම අවුලක් නැතුව පුළුවන් නමුත් දහස් නැතුව හදමුකෝ දහස් වලින් පුළුවන් නමුත් දහස් නැතුව හදමු අපි
හරි එතන නේද හරිනේ වේල්ගම නිෂ්පාදකව 21 3 දෙන අවසන් වසර සඳහා නිෂ්පාදන පිරිවැය ලේඛනය හරි නිෂ්පාදන පිරිවැය ලේඛනය කියලා ලියලා right අපි හදමු පුතේ නිෂ්පාදන පිරිවැය මට කියන්න පුතේ නිෂ්පාදන පිරිවැයට අදාළ මූලිකාංග දෙකයි ප්‍රාථමික පිරිවැයයි අනිත් එක මොකද්ද නිෂ්පාදන උපකාර පිරිවැය නේද මේකට ආරම්භක නොනිමි එකතු කරලා අවසන් නොනිමි අඩු කරන්න ඕන නොනිමි ගලපන්න ඕනේ නොනිමි ගලපුවාම අපිට එන්නේ නිෂ්පාදන පිරිවැය ප්‍රාථමික පිරිවැය කියුවාම පුතේ ඒකට අයිති විදු ද්‍රව්‍ය විදු ශ්‍රමය ඍජු වෙනත් ඔය තුනනේ ප්‍රාථමික පිරිවැය කියුවාම පුතේ අපිට අයිති ද්‍රව්‍ය ශ්‍රමය ඍජු වෙනත් හරිද ඒක නිෂ්පාදන පොදුකාර පිරිවැය එකතු කරලා නොනිමි ගලපුවාම තමයි නිෂ්පාදන පිරිවැය අපිට එන්නේ හරි right දැන් අපි නිෂ්පාදන පිරිවැය හදමු දහස් නැතුව හදමු ඉස්සරම එන අපිට ඕනේ ප්‍රාථමික පිරිවැයේ ඍජු ද්‍රව්‍ය කියන්නේ පුතේ අමුද්‍රව්‍ය ටිකනේ එහෙනම් බලන්න පුතේ ඔගේ ආරම්භක අමුද්‍රව්‍ය තුගේ කොච්චරක් තියෙන්නේ කියලා ආරම්භක අමුද්‍රව්‍ය තුගේ අපිට තියෙනවා 1,40,000ක් ලියන්න ආරම්භක අමුද්‍රව්‍ය තුගය ආරම්භක අමුද්‍රව්‍ය තුගය 1,40,000 දෙවන තුනම දාන්න ආරම්භක අමුද්‍රව්‍ය තුගය 1,40,000යි දෙවන තුනම දැම්මද දෙවන තුනම දාන්න ආරම්භක අමුද්‍රව්‍ය තුගය 1,40,000යි හරි එකට එකතු කරන්න පුතේ අමුද්‍රව්‍ය ගැණුම් එකට එකතු කරන්න අමුද්‍රව්‍ය ගැණුම් එකට එකතු කරන්න අමුද්‍රව්‍ය ගැණුම් කීයද කියලා බලන්න පුතේ අමුද්‍රව්‍ය ගැණුම් කීයද කියලා බලන්න අමුද්‍රව්‍ය ගැණුම් තියෙනවා ලක්ෂ 4ක් අමුද්‍රව්‍ය ගැණුම් ලක්ෂ 4යි හරි ඒකටම අමුද්‍රව්‍ය ගෙනීමේ කුලියෙම තියෙනවා නම් ඒකත් එකතු කරන්න ඒ ලක්ෂ 7කටම පුතේ අමුද්‍රව්‍ය ගෙනීමේ කුලිය තියෙනවා නම් එකතු කරන්න බලන්න අමුද්‍රව්‍ය ගෙනීමේ කුලියක් තියෙනවද කියලා අමුද්‍රව්‍ය යට හරිය තියෙනවා අමුද්‍රව්‍ය ගෙනීමේ කුලිය අමුද්‍රව්‍ය ගෙනීමේ කුලිය 40000ක් තියෙනවා අමුද්‍රව්‍ය ගෙනීමේ කුලිය 40000ත් ඒකම යටින් ලියන්න අමුද්‍රව්‍ය ගෙනීමේ කුලිය 40000යි නේද අමුද්‍රව්‍ය ගෙනීමේ කුලිය 40000යි නේද අමුද්‍රව්‍ය ගෙනීමේ කුලිය 40000යි හරි අමුද්‍රව්‍ය ගෙනීමේ කුලිය 40000යි ඒ අමුද්‍රව්‍ය ආරම්භක තුගේ 1,40,000යි අමුද්‍රව්‍ය ගැණුම් ලක්ෂ 4යි අමුද්‍රව්‍ය ගෙනීමේ කුලිය 40000යි ඔගේ තව ආපසු යවුම් එකක් තියෙනවා එහෙනම් මේ ටික එකතු අරගෙන ඉන්න බිඳුවයි 4යි 8යි 5,80,000යි ඕක නෙම්පුතේ නිෂ්පාදන සඳහාදී අමුද්‍රව්‍ය ඔය 5,80,000 නෙමෙයි නිෂ්පාදන සඳහාදී අමුද්‍රව්‍ය ඕකෙන් ආපසු යවුම් ටික අඩු කරන්න අමුද්‍රව්‍ය ආපසු යවුම් තියෙනවා කොච්චරද කියලා බලන්න හරි අමුද්‍රව්‍ය ආපසු යවුම් තියෙනවා 7,000ක් ඒක අඩු කරන්න මේකෙන් අඩු කරන්න ඍණ අමුද්‍රව්‍ය ආපසු යවුම් 7,000ක් අඩු කරන්න වරහන් කරලා දාන්න 7,000ක් අඩු කරාම එනවා 5,77,000ක් නේද 73,000 බිඳුවයි 3යි 7යි උදේ ඔය 5,73,000 තමයි නිෂ්පාදනය සඳහා ඇති අමුද්‍රව්‍ය නේ ඕක තමයි නිෂ්පාදනය සඳහා ඇති අමුද්‍රව්‍ය ලියන්න ඔය 5,73,000ට නිෂ්පාදනය සඳහා ඇති අමුද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා ඇති අමුද්‍රව්‍ය
හරි නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය 5,73,000යි නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය 5,73,000යි ඒක පැහැදිලිනේ ඔක්කොටම නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය 5,73,000යි ඕක නෙමෙයි අපිට ඕනේ ඍජු ද්‍රව්‍ය කියන්නේ නිෂ්පාදනයේ තියෙන අමුද්‍රව්‍ය ටික නෙමෙයි ඍජු ද්‍රව්‍ය කියන්නේ ඕකෙන් මොනවා කරපු ටිකද පුතේ පාවිච්චි කරපු ටික නේද එහෙනම් පාවිච්චි කරපු අමුද්‍රව්‍ය ටික හොයාගන්න නම් ඔකෙන් අඩු කරන්න පුතේ අවසන් අමුද්‍රව්‍ය තොගය මේකෙන් අඩු කරන්න ඍණ අවසන් අමුද්‍රව්‍ය තොගය මේකෙන් අඩු කරන්න අවසන් අමුද්‍රව්‍ය තොගය මේකෙන් අඩු කරන්න ඒ අවසන් අමුද්‍රව්‍ය තොගය අපිට දීලා ඇති බලන්න කීයද කියලා අවසන් අමුද්‍රව්‍ය තොගය අපිට දීලා ඇති කීයද කියලා බලන්න අවසන් අමුද්‍රව්‍ය තොගය අවසන් අමුද්‍රව්‍ය තොගය කීයද කියලා බලන්න ඉතින් අවසන් අමුද්‍රව්‍ය තොගය අපිට පළවෙනි ගැළපිල්ල නෙමෙයි දෙවෙනි ගැළපිල්ල තියෙනවා 1,80,000 මේකෙන් අඩු කරන්න 1,80,000 අවසන් අමුද්‍රව්‍ය තොගය 1,80,000 අඩු කරන්න එතකොට 5,73,000න් අවසන් අමුද්‍රව්‍ය තොගය 1,80,000 අඩු වුණාම 0.0.0.3යි 17න් 8ක් 9යි 4න් 1ක් 3යි 3,93,000යි ඕක තමයි පුතේ ඍජු ද්‍රව්‍ය එහෙම නැත්නම් ඕක තමයි පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය ඕක තමයි ඍජු ද්‍රව්‍ය ඕක තමයි ඍජු ද්‍රව්‍ය එහෙම නැත්නම් ඕක තමයි පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය ඍජු ද්‍රව්‍ය එහෙම නැත්නම් පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය 3,93,000යි ඍජු ද්‍රව්‍ය එහෙම නැත්නම් පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය 3,93,000යි ඍජු ද්‍රව්‍ය එහෙම නැත්නම් පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය 3,93,000යි හරිනේ ඍජු ද්‍රව්‍ය එහෙම නැත්නම් පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය 3,93,000යි හරි ඕකට ඊට පස්සේ ඍජු ද්‍රව්‍ය හරි එහෙනම් ඔකට ගලපන්න ඕන ඍජු ශ්‍රමය බලන්න ඍජු ශ්‍රමයට අදාළ වියදම් මොනවද ඔක තියෙන්නේ කියලා ඍජු ශ්‍රමයට අදාළව මොකද්ද පුතේ තියෙන වියදම් බලන්න ඍජු ශ්‍රමයට අදාළව තියෙන ඍජු වැටුප් විතරයි 1,36,000 ලියන්න ඍජු වැටුප් 1,36,000යි ලියන්න මේ ඍජු වලට යටින් ඍජු වැටුප් ලියන්න ඍජු වැටුප් 1,36,000යි ඍජු වැටුප් 1,36,000යි ඍජු වැටුප් 1,36,000යි ඊට පස්සේ ඍජු වෙනත් ඒවා මොනවද තියෙන්නේ කියලා බලන්න ඕනේ. ඉතින් ඍජු වෙනත් ඒවා මොකුත් තියනවද කියලා බලන්න. ඍජු වෙනත් ඒවා මොකුත් තියනවද ඕකේ බලන්න. නෑනේ. ඍජු වෙනත් පුරස්කාර ස්වාධිකාරය කියලා මොකුත් නෑ නේද? ඉතින් ඍජු වෙනත් ඒවා මොකුත් නැහැ ඕකේ. ඍජු වෙනත් ඒවා මොකුත් නැහැ ඕකේ. එහෙනම් ලියන්න දෙයක් නෑ ඍජු වෙනත් ඒවා මොකුත් නැහැ නේ. ඍජු වෙනත් ඒවා මොකුත්ම නැහැ පුතේ ඕකේ. ඍජු වෙනත් ඒවා කිසිම එකක් නැහැ. එහෙනම් ගන්න මේ දෙක එකතුව. ඔය දෙක එකතුව ගන්න. 0.0.0යි 3යි 6යි 9යි 9 3යි 12යි එකක් ඉතුරුයි 4යි 5යි 5,29,000. ඉතින් මේ 5,29,000ට ප්‍රාථමික පිරිවැය කියලා ලියන්න පුළුවන්ද බැරිද? ඒ 5,29,000ට ප්‍රාථමික පිරිවැය කියලා ලියන්න පුළුවන්ද බැරිද පුතේ? පුළුවන් නේ? මොකද පුතේ ආයි පොඩ්ඩක් අහන්න පැහැදිලි නෑ හබු එක. ආයි අහන්නකෝ පුතේ පැහැදිලි නෑ හබු එක. පුළුවන් කියලා කිව්වේ. නැපදේ? පුළුවන් කියලා කිව්වේ. අන්න පුළුවන්. ඔව් පුළුවන්. පුතේ ඇයි පුළුවන් කියලා කියන්නේ? නොනිමි ප්‍රාථමික පිරිවැයට ගලපනවායි කියලා නැහැ. නොනිමි ප්‍රාථමික පිරිවැයට ගලපනවායි කියලා නැහැ. ඒ නිසා මේක ලියන්න ප්‍රාථමික පිරිවැය. මේක ලියන්න ප්‍රාථමික පිරිවැය.
ඔක ලියන්න ප්‍රාථමික පිරිවැය. හරි. ප්‍රාථමික පිරිවැය 5,29,000යි. හරි. ඔකට ගලපන්න ඕනේ මොනවද? නිෂ්පාදන පොදුකාර පිරිවැය. හරි. ඉතින් මම නිෂ්පාදන පොදුකාර පිරිවැය මේ පැත්තෙම ගන්න. කමන්නේ. ප්‍රාථමික පිරිවැය මම නිෂ්පාදන පොදුකාර පිරිවැය මේ පැත්තෙම ලියන්නම්. ලියන මාතෘකාවක් නිෂ්පාදන පොදුකාර පිරිවැය කියලා. ලියන්නකෝ. නිෂ්පාදන පොදුකාර පිරිවැය කියලා මාතෘකාව ලියුවද? ලියලා හරි. නිෂ්පාදන පොදුකාර පිරිවැය කියලා මාතෘකාව ලියලා අපි ලියමු නිෂ්පාදන පොදුකාර විධාන ටික මොනවද කියලා. හරි. හොඳේ නිෂ්පාදන පොදුකාර විධාන ටික අපි එකින් එක ලියාගෙන යමු. මට හිතෙනවා ඉතින් අතිරේක තොරතුරු වල තියෙන ටික ලියලා ඉවරයි කියලා. අතිරේක තොරතුරු එකේ කියනවා ජංගම නොවනවත්කම් පහත අනුපාත මත ෂේ කෙරේ. ජංගම නොවනවත්කම් පහත අනුපාත මත ෂේ කෙරේ. ගොඩනැගිල්ල 5යි, යන්ත්‍රෝපකරණ 10යි, මොටර 10යි. ඔය ෂේ වලටම සම්බන්ධ තව ගැළපිල්ලක් තියෙනවා අන්තිම ගැළපිල්ල. හතරවෙනි ගැළපිල්ල බලන්න. හතරවෙනි ගැළපිල්ල කියනවා ගොඩනැගිලි හා මෝටර වලට අදාළ පිරිවැයෙන් 50ක් කම්මලට අදාළ වේ. ඉතින් හතරවෙනි ගැළපිල්ල කියනවා හරිද? ගොඩනැගිලි හා මෝටර වලට අදාළ පිරිවැයෙන් 50ක්. ගොඩනැගිලි වලටයි මෝටර වලටයි. ඒ කියන්නේ ගොඩනැගිලි වලට යන හැම වියදමකින්ම 50ක් කම්මලට ඉතුරු ටික පරිපාලන වියදම් කියන එක. මෝටර වලට යන වියදම් ටිකෙන් 50ක් කම්මල් පොදුකාර ඉතුරු ටික ලාභ ගැනීම බෙදාහැරීම් පිරිවැදුරු යනවා කියලා ඔය කියන්නේ නේ. හරි. එහෙනම් අපි බලමු. ඉස්සෙල්ලාම ගොඩනැගිල්ල 5ක් ෂේ කරන්නලු. උදේ ගොඩනැගිල්ල කීයද? ලක්ෂ 5යි. ලක්ෂ 5ට 5ක් කියන්නේ කීයද උදේ? ලක්ෂ 5ට 10ක් කියන්නම් 50000යි. 5ක් කියන්නේ 25000යි නේ. ගොඩනැගිලි ෂේ 25000යි නේ පුතේ කියන්නේ නේද? මට කියන්න ගොඩනැගිලි ෂේ අවුරුද්දට 25000යි. නමුත් ඔයාට පුළුවන්ද කම්මල් පොදුකාර විදෙන්දුරු 25000ම ලියන්න? බෑ. ඇයි ඒ? 150යි කම්මල්ට අදාළ. ඒ කියන්නේ 12500යි. 25000න් භාගය 12500 නේ. ඉතුරු 12500 ලියන්න ඕනේ. ලාභ ගිණුමේ පරිපාලන වියදම් ඇතුලේ. ලියන්න කම්මල් නිෂ්පාදන පොදුකාර විදෙන්දුරු ලියන්න ගොඩනැගිලි ෂේ 12500. ගොඩනැගිලි ෂේ 12500යි. ඉවනේ. ගොඩනැගිලි ෂේ 12500යි. ඊට පස්සේ යන්ත්‍රා පිරියඩ් 10ක් ෂේ කරන්නලු. යන්ත්‍රා පිරියඩ් 10ක් ෂේ කරන්නලු. පුතේ යන්ත්‍රා පිරියඩ් තියෙනවා 240000ක්. 240000ට 10ක් කියන්නේ අග බිඳුව අයින් කරාම 24000යි. යන්ත්‍රා පිරියඩ් ෂේ 24000 එක දෙකට බෙදන්න කියලා කොහෙවත් කියන්නේ නැහැ නේ. අර මෝටරතයි ගොඩනැගිලි විතරයි. එහෙනම් ලියන්න මෙතන යන්ත්‍රා පිරියඩ් ෂේ 24000යි. යන්ත්‍රා පිරියඩ් ෂේ 24000යි. යන්ත්‍රා පිරියඩ් ෂේ 24000යි. හරි. යන්ත්‍රා පිරියඩ් ෂේ 24000යි. යන්ත්‍රා පිරියඩ් ෂේ 24000යි. ඊට පස්සේ යන්ත්‍රා පිරියඩ් ෂේ 24000යි. ඊට පස්සේ මෝටර දීපුදී 120ක් ෂේ කරනවා. නමුත් ඉතින් අපි සාමාන්‍ය මෝටර ෂේ දැන් මෙච්චර කල් බෙදාහැරි විදිහට විතරනේ. නමුත් මේක කියනවා කම්මලටත් එන්න කියලා 150ක්. ඉතින් ලියන්න මෝටර ෂේ. ලියන්න මෙතන මෝටර ෂේ. මෝටර ෂේ. කීයද කියලා කියන්න පුතේ මෝටර ෂේ ටික? මෝටර ෂේ කීයද කියලා කියන්න? 1 ලක්ෂ මෝටරදී පිරිවැය 1,50,000යි 120ක් කියලා කියන්නේ අවුරුද්දටම කීයද ෂේ? 1,50,000ට 10යි කියන්නේ 15,000යි 120ක් කියන්නේ 30,000යි. එහෙනම් මෝටර ෂේ ඔක්කොම 30,000යි. ඔක්කොම 30,000යි. 30,000ම අපි මෙච්චර කල් ලිව්වේ බෙදාහැරින් පිරිවැය ඇතුළේනේ. නමුත් මේකේ කියනවා බෙදාහැරින් වලට 50යි මෙතන 50යි කියලා. පැහැදිලිද? ඒ කියන්නේ මෙතන ලියන්න පුතේ අපි ෂේ වීම කියලා කීයද? 15,000යි. නිෂ්පාදන පොදුකාර විදිහට ලියන්න මෝටර ෂේ 15000යි. නිෂ්පාදන පොදුකාර විදිහට ලියන්න මෝටර ෂේ 15000යි.
හරි. නිෂ්පාදන පොදුකාර විදුලිය ලියන්න මෝටර රශ්මිය 15000යි. නිෂ්පාදන පොදුකාර විදුලිය ලියන්න මෝටර රශ්මිය 15000යි. ලියුවා නේද පුතේ? මෝටර රශ්මිය 15000යි. හරි. එතකොට පුතේ අපි පළවෙනි අතිරේක තොරතුරයි හතරවෙනි අතිරේක තොරතුරයි ඉවරයි. බලන්න තව අතිරේක තොරතුරු තියෙනවද කියලා. හරි. පුතේ දෙවැනි අතිරේක තොරතුරේ අමුද්‍රව්‍ය නොනිමි නිමි අවසන් තොගනේ. ඒක පස්සේ බලමු. තුන්වෙනි අතිරේක තොරතුර කියන්නේ වර්ෂතුරු නිපදූ පිත්තල පහන් 200කි. මේවා සියල්ල වෙළඳාංශයට මාරු කරන අතර වෙළඳාංශයේදී දෙකක් හානි වී ඇත. මෙතනට අදාළ නැහැ නේ. හානි එකක් 2000 බැගින් වර්ෂය අවසානයේ විකුණන අතර ඒක මෙතනට වැඩක් නැහැ පුතේ. ඊට පස්සේ හරි. අතිරේක තොරතුරු මොකොත් පුතේ දැන් තවදුරටත් උමනා වෙන්නේ නැහැ. අතිරේක තොරතුරු ටික ඉවරයි. එහෙනම් පුතේ ඕකේ අපි තව නිෂ්පාදන පොදුකාර විධාන තියෙනවා නම් ඒවා ලියාගෙන යමු. කොඩනැගිලි ලිව්වා, යන්ත්‍ර පිරිය ෂේඩික ලිව්වා, මෝටර ෂේඩික ලිව්වා. විකුණුම් මෙතනට අදාළ නැහැ. 24ක අමුද්‍රව්‍ය ආරම්භක තොගේ නොනිමි නිමි අදාළ නැහැ. වරිපනම් කම්මලේ 12000යි කාර්යාලේ 7000යි. පුතේ වරිපනම් කාර්යාලේ 7000 මෙතනට අදාළ නැහැ. ඒක ලාභ ලාභ ගිණුම් වියදමක්. කම්මල් වරිපනම් 12000 ලියන්න. ලියන්න කම්මල් වරිපනම් 12000යි. කම්මල් වරිපනම් 12000යි. කම්මල් වරිපනම් 12000යි. ඊට පස්සේ කම්මල් වරිපනම් 12000යි. ඍජු අඩු පුතේ අපි ලිව්වා. විදුලිය කම්මලේ 11000යි කාර්යාලේ 6000යි. කාර්යාලේ 6000 ලියන්නේ කම්මල් විදුලිය ලියන්න පුතේ 11000. කම්මල් විදුලිය 11000යි. කම්මල් විදුලිය 11000 ලිව්වා. හරි කම්මල් විදුලිය 11000 ලිව්වා. ඊට පස්සේ පුතේ කම්මල් විදුලිය 11000 ලිව්වා. ඊට පස්සේ මොනවද තියෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ කාර්යාල විදුලිය ලියන්නේ අමුද්‍රව්‍ය ගැනුම් නෑ අපසු යවම් ලිව්වා. කම්මල් නඩත්තු 28500යි. එකක් ලියන්න. කම්මල් නඩත්තු වියදම් 28500යි. කම්මල් නඩත්තු වියදම් 28500යි. හරි. කම්මල් නඩත්තු වියදම් 28500 ලියන්න. හරි. කම්මල් නඩත්තු වියදම් 28500යි. කම්මල් නඩත්තු වියදම් 28500යි. ඊට පස්සේ අමුද්‍රව්‍ය ගෙනීමේ කුලිය අපි ලිව්වා. කම්මල් සුපරීක්ෂණ වේතන 60000 ලියන්න. කම්මල් සුපරීක්ෂණ වේතන 60000යි. කම්මල් සුපරීක්ෂණ වේතන 60000යි. එතකොට ළමයිනේ ඔක්කොම කම්මල් පොදුකාර විධාන ටික එනවා. බලන්න කම්මල් පොදුකාර විධාන ටික කීයද කියලා. කම්මල් පොදුකාර විධාන ටික එනවා පුතේ 0යි 0යි 5යි 5යි 10යි එකක් ඉතුරුයි 1යි 2යි 3යි 7යි 12යි 14යි 15යි 15යි 8යි 23යි 3 දැම්මා දෙකක් ඉතුරුයි 2යි 1යි 3යි 5යි 6යි 7යි 8යි 10යි 163000ද? ඔව්නේ. පුතේ නිෂ්පාදන පොදුකාර විධාන 163000යි. නිෂ්පාදන පොදුකාර විධාන 163000යි නේ. දැන් මොකද වෙන්න ඕනේ? මේ 163000 ටික ගක් ගහලා මේ ප්‍රාථමික පිරිවැය 529000යි නිෂ්පාදන පොදුකාර විධාන 163000යි දෙක එකතුව ගන්න. ප්‍රාථමික පිරිවැය 529000යි නිෂ්පාදන පොදුකාර විධාන 163000යි දෙක එකතුව ගන්න. දෙක එකතුව 3යි 9යි 3යි 12යි දෙක දැම්මා එකක් ඉතුරුයි 1යි 2යි 3යි 3යි 6යි 9යි 9 දැම්මා 5යි 1යි 692000යි 692000ට අපිට කියන්න බෑ පුතේ නිෂ්පාදන පිරිවැය කියලා. මේක නොනිමි ගලපන්න ඕනේ. ආරම්භක නොනිමි එකතු කරලා අවසන් නොනිමි අඩු කරන්න ඕනේ. අපි එහෙම කරමු. නැත්තම් පුතේ අර වෙනස ගලපන්නත් පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙනම් මේකට ආරම්භක නොනිමි එකතු කරලා අවසන් නොනිමි අඩු කරන්න. මේකට එකතු කරන්න ධන ආරම්භක නොනිමි ආරම්භක නොනිමි තෝගේ එකතු කරන්න
ඉතින් ආරම්භක නොනිමිතෝගේ කීයද 60000යි නේද ආරම්භක නොනිමිතෝගේ 60000 මේකට එකතු කරන්න ආරම්භක නොනිමිතෝගේ 60000 එකතු වුණාම 0.0.0.2යි 9යි 15යි 7,52,000යි එකෙන් අඩු කරන්න පුතේ අවසන් නොනිමි එකෙන් අඩු කරන්න අවසන් නොනිමි අවසන් නොනිමිතෝගේ 52,000 අඩු කරන්න අවසන් නොනිමිතෝගේ 52,000 අඩු කරාම එන උත්තරය 1,07යි ඒ 1,07 තමයි නිෂ්පාදන පිරිවැය එහෙම නැත්නම් නිෂ්පාදිත භාණ්ඩ ඒ 1,07 ලියන්න නිෂ්පාදිත භාණ්ඩ එහෙම නැත්නම් නිෂ්පාදන පිරිවැය නිෂ්පාදිත භාණ්ඩ එහෙම නැත්නම් ඒක තමයි නිෂ්පාදිත පිරිවැය නිෂ්පාදිත භාණ්ඩ එහෙම නැත්නම් නිෂ්පාදන පිරිවැය 1,07යි. ඉතින් මේ නොනිමි ගලපද්දී සමහරක් කට්ටිය සමහරක් ගුරුවරු උගන්වනවා මෙහෙම මේක වැරදි නෑ හරි. හරි. ඉතින් මේ ආරම්භක නොනිමි 60,000 පළවෙනි තීරුවේ ලියනවා. ඒකෙලින්ම පුතේ අවසන් නොනිමි 52,000 යටින් ලියලා 60,000 එකතු කරලා 52,000 අඩු කරලා වෙනස දානවා 8,000. ඒ කියන්නේ 8,000ක් එකතු වෙනවනේ. පුතේ 60,000 එකතු කරලා අවසන් නොනිමි 52,000 අඩු කරලා වෙනස 8,000. ඒකට පුතේ 690,000ට 8,000 එකතු වුණාම 1,07යි. ඒකත් හරි. මේ දෙවෙනි තීරුවේ ලියන්න නැතුව ආරම්භක නොනිමි අවසන් නොනිමි කියලා එක ළඟට ලියලා වෙනස ගන්නවා. ඒත් හරි. ඒ හරිනේ පුතේ එතකොට 60,000 එකතු වෙලා 52,000 අඩු වෙනවා. ඒ කියන්නේ 8,000ක් එකතු වෙනවා. හරිනේ පුතේ. ආරම්භක නොනිමි 60,000යි අවසන් නොනිමි 52,000යි. නොනිමිතෝගේ අඩුවීම 8,000යි නේ. නොනිමිතෝගේ 8,000 අඩුවීම මොනවා කරනවා කියලාද මම ගිය සතියේ ඉගැන්නුවේ. නොනිමිතෝගේ අඩුවීම මොනවා කරනවා කියලාද පුතේ ඉගැන්නුවේ. එකතු කරනවා කියලා නේද ඉගැන්නුවේ. මතකද? නොනිමිතෝගේ අඩුවීම එකතු කරනවා කියලා නේද පුතේ ඉගැන්නුවේ. ඉතින් එකපාර පුතේ නොනිමිතෝගේ අඩුවීම කියලා 8,000 එකතු කරත් හරි. ඉතින් මෙහෙම 60 52,000 වෙන වෙනමත් හරි නැත්නම් මේ මෙතන පළවෙනි තිරුවේ 60යි 52යි ලියලා වෙනස 8,000 එකතු කරත් හරි. එහෙම නැත්නම් එකපාරටම නොනිමිතෝගේ අඩුවීම කියලා 8,000ක් මේ 692,000ට එකතු කරත් 100%ක් හරි ඈ. පැහැදිලි නේද? එහෙනම් මේ නිෂ්පාදිත පිරිවැය නැත්නම් නිෂ්පාදිත භාණ්ඩ වලට ගිය පිරිවැය නිෂ්පාදිත භාණ්ඩ වල ගන්න 1,07යි. මට කියන්න ඔය 1,07ක් ගියේ පිත්තල පහන් කීයක් හදන්නද? අපිට දෙනවා ඒක. ඔය 1,07ක් ගියේ පුතේ පිත්තල පහන් කීයක් හදන්නද ගානේ කියනවා. කියන්නකෝ. 1,07ක් ගියේ පිත්තල පහන් කීයක් හදන්නද? උත්තර දෙන්නකෝ ළමයි. 200ක්. පිත්තල පහන් 200ක්. ඔව් රෝමි ලක්කන් 3 අපිට කියන්න පුතේ පිත්තල පහන් 200යි කියලා කියනවා නේද? රෝමි ලක්කන් 3 අපිට පැහැදිලිව කියනවා ඔය 1,07ක් කියන්නේ පිත්තල පහන් 200ක් හදන්න කියලා. එහෙම කියනවනේ. එහෙනම් මට කියන්න පුතේ පිත්තල පහනක නිෂ්පාදන පිරිවැය හොයන්න කිව්වොත් කොහොමද හොයන්නේ? පුතේ 1,07ක් කියන්නේ පිත්තල පහන් 200ක් හදන්න. එහෙනම් එක පිත්තල පහනක නිෂ්පාදන පිරිවැය හොයන්න කිව්වොත් කොහොමද හොයන්නේ? 1,07 කියන්නේ මුළු නිෂ්පාදන පිරිවැය බෙදනවා හදපු පහන් 200. පැහැදිලිද? ඒ කියන්නේ පුතේ පහනක පිරිවැය කීයක් වගේ දෙන්නේ? 3,500. 3,500. ඒක හොයාගත්තට තේරෙනව නේද? හරි. අපෙන් දෙවෙනියට අහන්නෙත් ඒක නේද පුතේ ප්‍රශ්න උත්තරේ විදියට. වර්ෂය තුලදී නිපදවූ පිත්තල පහනක නිෂ්පාදන පිරිවැය ගණනය කරන්න. ලියන්න. පිත්තල පහනක නිෂ්පාදන පිරිවැය සමානයි. කියන්න. පිත්තල පහනක නිෂ්පාදන පිරිවැය සමානයි. කියන්න පුතේ. පිත්තල පහනක නිෂ්පාදන පිරිවැය සමානයි. කියන්න ළමයිනේ. පිත්තල පහනක නිෂ්පාදන පිරිවැය සමානයි. හරිද? පිත්තල පහනක නිෂ්පාදන පිරිවැය සමානයි. කියන්න පුතේ මුළු නිෂ්පාදන පිරිවැය බෙදීම මුළු නිෂ්පාදන පිරිවැය බෙදීම නිපද වූ ඒකක ගණන
මුළු නිෂ්පාදන පිරිවැය බෙදීම නිපදවූ ඒකක ගණන. හරි. උදේ මුළු නිෂ්පාදන පිරිවැය අපිට ආව ලක්ෂ 7යි කියලා. මුළු නිෂ්පාදන පිරිවැය අපිට ලක්ෂ 7යි කියලා ආවා. නිපදවූ ඒකක ගණන අපිට අතිරේක තොරතුරු තුනේ දෙනවා 200යි කියලා. ලක්ෂ 7 200ෙන් බෙදුවාම ඒ ලක්ෂ 7 200ෙන් බෙදුවාම එකක නිෂ්පාදන පිරිවැය රුපියල් 3500යි. එකක නිෂ්පාදන පිරිවැය රුපියල් 3500යි. එකක නිෂ්පාදන පිරිවැය අපිට එනවා රුපියල් 3500යි කියලා නේද? පැහැදිලි නේද හොඳටම? එකක නිෂ්පාදන පිරිවැය රුපියල් 3500. එකක පිරිවැය එක පිත්තල පානක් හදන්න පුතේ රුපියල් 3500ක් වෙලා තිනවා අපිට. ඊට පස්සේ අපෙන් අහනවා මෙහෙම. තුනනේ දෙකනි වර්ග 3. වර්ෂයේ අවසානයේ නිමි භාණ්ඩ තොගේ වටිනාකම ගණනය කරන්න. පුතේ නිමි භාණ්ඩ තොගේ ඉතුරු වෙලා තියෙන නිමි එකක් ගානේ වටිනාකම අහන්නේ. පුතේ ඉතුරු වෙලා තියෙන එකක් මේ 3500 වැඩි කරා නම් හරි. මට කියන්න අවුරුද්දේ අග පිත්තල පහන් කීයක් ඉතුරුද කියලා කියන්න. කියන්න. අවුරුද්ද අග පිත්තල පහන් කීයක් ඉතුරුද කියලා ඔයගොල්ලෝ කියන්න. උත්තර ඕනේ මට. නිර්මාල් බානුක වැරදි. දාපු උත්තරේ කියන්න නතුරු අනිත් කට වෙනනම් වැරදි උත්තරේ. අනිත් ළමයි ඔය එක ළමයි උත්තර දැම්මේ ඒක වැරදි. අනිත් ළමයි අවුරුද්ද අග ඉතුරු නිමි එකක් ගාන කීයද? අවුරුද්ද අග පිත්තල පහන් කීයක් ඉතුරුද? කියන්න. අවුරුද්ද අග පිත්තල පහන් කීයක් ඉතුරුද කියලා කියන්න ඕනේ පුතේ ඉතින් ඔයගොල්ලෝ. කොහමද උත්තර ඕනේ? අවුරුද්ද අග පිත්තල පහන් කීයක් ඉතුරුද පුතේ? කොළමයිනේ 50 අහිංසන 52 වැරදි. 50ක් කසුන් 50යි කියනවා. බලමු අපි උත්තරේ හරියද කියලා. 50යි කියනවා 52යි කියනවා. ගායන නිමේෂ 50යි. කොහොනිත් ළමයි? කසුනුත් 50යි කිව්වේ නේ. දැන් 52 කියන ළමයිනුත් ඉන්නවා 50 කියන ළමයිනුත් ඉන්නවා. තව උත්තර ඇති දැන් ඇති වෙලාව. පුතේ අවුරුද්දයක ඉතුරු ගාන 50යි. පොත 50ක් වෙන්නේ. අර 52යි කියපු කට්ටිය හොඳට බලන්න. පුතේ අවුරුද්ද අග ඉතිරි නිමි එක 50යි. 52 නෙමෙයි. හරි පුතේ 50 ආයේ මෙන්න මේ විදිහට අවුරුද්දයක ඉතුරු ගාන 50යි. 50 ආයේ මෙන්න මේ විදිහට. හරි මම හදලා පෙන්නන්න. පුතේ 50 මුල ඒක කීයක් තිබ්බද පුතේ? අවුරුද්දේ මුල ඒ කියන්නේ ගිය අවුරුද්දේ හදපුවා 100යි. 100යි. ඒවා ගිය අවුරුද්දේ හදපුවා. 200ක් මේ අවුරුද්දේ විකුණන්න තියෙනවනේ. 100යි. මේ ලක්ෂ 7ක් ගියේ 200ක් හදන්න. එතකොට ඒ ගිය අවුරුද්දේ ඉතුරු වෙච්ච 100යි මේ අවුරුද්දේ හදපු 200යි ඔක්කොම තියෙනවනේ 300ක්. 300ෙන් අපිට කියනවා පුතේ රෝම ඉලක්කම් 3 200ක එකක් මොනවා වුණායි කියලාද? හානි වුණායි කියලා කියනව නේද පුතේ? හානි වෙච්ච එක පුතේ අපි වෙනම විකුණන්නේ. ඒක සාමාන්‍ය විකුණුම ඇතුලේ ගන්න නෑ. ඒක හානි වෙච්ච එක. සමහරට 100%ක්ම හානි වුණා නම් කිසිම වටිනාකමක් නෑ. එහෙනම් පුතේ හානි වෙච්ච දෙක මෙතනින් අයින් කරන්න ඕනේ. අයින් කරනවා අපි ගාව විකුණන්නේ ඉතුරු 298යි. විකුණන්නේ ඉතුරු 298යි. ඒ 298න් පුතේ අපි විකුණලා තියෙන 248යි. විකුණලා තියෙන 248යි. අපි විකුණලා තියෙන්නේ 248ක්. අපි විකුණලා තියෙන පුතේ 248යි. ඒ කියන්නේ අපි ගාව පහන් කීයක් ඉතුරුද පුතේ? 50ක් ඉතුරුයි. අර 52යි කියන කට්ටියට වැරදුනේ ඇයි? ඒගොල්ලෝ මේ හානි වෙච්ච දෙක අයින් කරේ නැහැ. පැහැදිලි නේද? එහෙනම් පුතේ ඉතිරි පිත්තල පහන් ගාන 50යි. මට කියන්නේ ඔය 50 ඉතුරු වෙන්නේ ඔක්කොම මේ අවුරුද්දේ හදපුවා නේද? මේ 100 පුතේ සාමාන්‍යයෙන් අපි විකුණලා දානවානේ. මේ ඉතුරු වෙන්නේ පුතේ මේ අවුරුද්දේ හදපු වයින් 50ක් මේ. මට කියන්න මේ අවුරුද්දේ එකක් හදන්න කීයක් ගියාද? 3500ක් ගියානේ. මේ අවුරුද්දේ එකක් හදන්න 3500ක් ගියා. ඒ හදපු වයින් 50යි නේද ඉතුරුනේ. අවසන් නිමිතෝගේ ඇහුවොත් කීයද කියලා කියන්නේ කොහමද? කියන්න.
අවසන් නිමිතෝගේ යවුවොත් පුතේ ඒක හොයන්නේ කොහමද? ඔය තුන්ලා 50 නේ ඉතුරු 50 වැඩි කරන්න ඕනේ කීයෙන්ද? 50 වැඩි කරන්න ඕනේ 3500න්. පැහැදිලිනේ? 1,70,5000යි. ඔව්. තුන්වෙනිට අහන්නේ ඒක නේද කියලා බලන්න. වර්ෂයේ අවසානයේ නිමි භාණ්ඩ තොගයේ වටිනාකම ගණනය කරන්න. ඒක නේද අහන්නේ? වර්ෂයේ අවසාන නිමි තොගය ලියන්න නිමි තොගය සමානයි. ඉතින් ලියන්න නිමි තොගය සමානයි 3 කියලා දාලා ලියන්න. නිමි තොගය සමානයි නිමි තොගය නිමි තොගය සමානයි හරිද ඒකක 50ක් ඉතුරුයි ඒකක 50 වැඩි කිරීම රුපියල් 3500 50ක් ඉතුරුයි පුතේ එකක පිරිවැය 3500යි 50 වැඩි කිරීම 3500 උත්තරේ රුපියල් 1,75,000යි අවසන් නිමි තොගය රුපියල් 1,75,000යි හරි අවසන් නිමි තොගය රුපියල් 1,75,000යි හරිනේ අවසන් නිමි තොගය රුපියල් 1,75,000යි හොඳටම තේරුණාද පුතේ ඒක පුතේ හානි වෙච්ච පහන් 2000 ගානේ විකුණනවා කියන්නේ ඒක වෙන කතාවක් ඒක මම එතනට ආවම කියලා දෙන්නම් හරිද ඒව පුතේ වෙනම දැන් හානි වෙච්ච ටික පුතේ විකුණන්නේ මේ පහන් විදියට නෙමෙයි ඒවයි සුම්බුන් යකඩ නෙමෙයි පිත්තලනේ පිත්තල වලට විකුණන්නේ නිකන් සුම්බුන් වලට විකුණන්නේ පහන් නෙමෙයි විකුණන්නේ පුතේ පහන් විකුණන ආයතනය හානි වුණායින් පස්සේ පුතේ පහන් නෙමෙයිනේ පැහැදිලි නේද හරි ඒතකොට ඒ දෙකත් අයින් කළා තමයි පුතේ අපි ඉතුරු වෙච්ච 50 හොයාගත්තේ පැහැදිලිද ඒ දෙක පුතේ විකුණන්නේ නැහැ නේ දෙක හානි වුණානේ ඒ දෙකත් හානි වුණා හරි තව කියලා දෙන්නම් දැන් ප්‍රශ්න එනවා පුතේ ඔයගොල්ලන්ට මේක හදාද්දි ගොඩක් ප්‍රශ්න එනවා බලමු 4 21 3 තියෙන අවසන් අවස්ථාව වෙළඳ ගිණුම සකස් කරන්න. හරි. වෙළඳ ගිණුම. අද ගන්න පුතේ වෙළඳ ගිණුම. අද ගන්න වෙළඳ ගිණුම. පෙරතුරකින් නම ඕනේ නිකන් වෙළඳ ගිණුම කිව්වහම ඇති. පෙරතුරකින් නම ඕනේ නිකන් වෙළඳ ගිණුම කිව්වහම ඇති. මොකද ගන්න වෙළඳ ගිණුම වෙළඳ ගිණුම අද ගන්නකෝ වෙළඳ ගන්න විදිහ තියලා අද ගන්න වෙළඳ ගිණුම ඇඳනේ අපි හදමු දැන් වෙළඳ ගිණුම. ඉතින් වෙළඳ ගිණුම හදන්නේ දල්ලාභය හොයන්න විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරලා අපි වෙළඳ ගිණුම හදන්නේ නේද? හරි. උඩින්ම ලියමු විකුණුම්. උඩින්ම ලියන්න විකුණුම්. හරි. විකුණුම් වල ගාණ දීලා. ඉතින් විකුණුම් කීයද? විකුණුම් 12,40,000යි. විකුණුම් ලියන්නේ 12,40,000යි. මට කියන්න පුතේ පහන් කීයක්ද? ඔය 12,40,000කට විකුණන්නේ පහන් කීයක්ද? කියන්න. 248ක්. 248ක්. ඔය හානි වෙච්ච දෙක පුතේ ඕක ඇතුලේ නැහැ. ඒ දෙක වෙනම. ඒ දෙක හානි වුණානේ. ඒවා විකුණුම් නෙමෙයි ඒවා වෙනම පුතේ අයින් කරන දෙයක් ඒක මම කියන්නම් 248යි එහෙනම් පුතේ ඔය 248 විකුණුම් පිරිවැය අපි හොයාගන්න ඕනේ නේද හරි එහෙනම් ලියන්න යටින් මාතෘකාව විකුණුම් පිරිවැය කියලා මාතෘකාවල් ලියලා යටි එකක් ගන්න විකුණුම් පිරිවැය හරි විකුණුම් පිරිවැය හොයාගමු ඊගෙන පුතේ ඔක්කොම නිමි භාණ්ඩ ආරම්භක නිමි තොගය ආරම්භක නිමි තොගය කියලා ආරම්භක නිමි තොගය ඉතින් රුපියල් නම් කීයද
ආරම්භක නිමිති තොගය රුපියල් 2,90,000යි. 2,90,000යි පහන් නම් කීයද පුතේ? පහන් නම් කීයද? ඒකක කීයද? රුපියල් 2,90,000යි ඒකක වලින් නම් කීයක්ද ඔය? උත්තර ඕනේ මට. රුපියල් 2,90,000 ඒකක වලින් නම් කොච්චරද පුතේ ඒකක? කියන්නේ 100ක්. හරි පුතේ 100යි. ඔය 100 හැදුවේ මොන අවුරුද්දේද? ඔය 100 ගිය අවුරුද්දේ. හරි. දැන් මට කියන්න මේ 2,90,000 100ෙන් බෙදුවොත් එන්නේ මොකද්ද? 2,90,000 100ෙන් බෙදුවොත් මොකක්ද එන්නේ? එකක් ගිය ගන්න අවුරුද්දේ මේ අවුරුද්දේ ගාන හරි. ගිය අවුරුද්ද එකක නිෂ්පාදන පිරිවැය නේද? ගිය අවුරුද්ද එකක නිෂ්පාදන පිරිවැය 2,900ක් වගේ නේ? 2,900ක් වගේ. මේ අවුරුද්ද එකක නිෂ්පාදන පිරිවැය කීයක් ආවද? 3,500. හරිනේ පුතේ උද්දමනේ නේ. ගිය අවුරුද්ද එකක් 2,900 ගානේ හදලා තියෙන්නේ. මේ අවුරුද්ද එකක් හදන්න 3,500ක් යනවා. භාණ්ඩ වල මිල වැඩි වෙන්නේ නැති. අමුද්‍රව්‍ය වල මිල වැඩි වෙන්නේ නැති ඒකයි. හරි. එහෙනම් පහන් නම් 100යි. ඔකට එකතු කරන්න නිෂ්පාදිත භාණ්ඩ. ඔකට එකතු කරන්න නිෂ්පාදිත භාණ්ඩ. නැත්නම් නිෂ්පාදන පිරිවැය කියලා ලිව්වත් හරි. නිෂ්පාදිත භාණ්ඩ ඔකට එකතු කරන්න. කීයද? කීයද? නිෂ්පාදිත පිරිවැය කීයද ආවේ අපිට? ලක්ෂ 7යි. ලක්ෂ 7යි. ලක්ෂ 7යි උනේ. ලක්ෂ 7යි. නිෂ්පාදිත භාණ්ඩ ලක්ෂ 7යි. ඒ පහන් නම් කීයද? 200යි. 200යි. එහෙනම් දැන් මේ දෙක එකතුව ගන්න. 9,90,000යි. 9,90,000යි. මට කියන්න ඒ පහන් කීයක පිරිවැයද? මේ 9,90,000 කියන්නේ පහන් කීයක පිරිවැයද? 300ක. 300ක. පොඩ්ඩක්. ආදායම තියෙන පහන් කීයකද? 248ක. හරි. ආදායම තියෙන පහන් 248ක. දැන් මේතන පහන් 300ක්. පුතේ මේකෙන් මට කියන්න ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? මේ පහන් 300ක පිරිවැයනේ 990. ඒ පහන් 300ම තියෙනවද අපිට විකුණන්න? කියන්න. ඒ පහන් 300ම අපිට විකුණන්න තියෙනවද නැද්ද කියන්න? නෑ නෑ. දෙකක් මොනවා වුණාද පුතේ කියන්න? නාසවලා එහෙනම් ඒ දෙක පුතේ විනාශ වුණා. ඒ දෙක පහන් නෙමෙයි ඒවා විකුණන්න බෑ. පහන් විදිහට විකුණන්න බෑ ඒවා. ඒවා දැන් සුන්බුන්දී විකුණන්න ඕනේ. එහෙනම් මේකෙන් මොකද වෙන්න ඕනේ? ඒ දෙක අඩු වෙන්න ඕනේ. කියන්න ඍණ හානි වූ තොග කීයද ගාන? ඍණ හානි වූ තොග කීයද ගාන කියන්න? කීයක්ද අඩු කරන්නේ? දෙකක් අඩු කරලා හරියන්නේ නැහැ. ඒ දෙක ඒකක කීයද අඩු කරන්නේ? 7,000ක් 7,000යි. දෙක පුතේ 2,000න් නෙමෙයි අර විකුණන්න තියෙන එකක් 2,000 ගන්න ඒක නෙමෙයි එකක පිරිවැය. පුතේ මේ මෙතන මේ ඒ දෙක එකකට 3,500 ගානේ මේ එකක පිරිවැය 3,500යි. දැන් 7,000. පුතේ දාන වරහන් කළා 7,000. වරහන් කළා දාන්න 7,000. ඒක මේ සාමාන්‍ය විකුණුම් වලින් අඩු වෙලා මෙතනින් අඩු වෙලා ඒක යන්නේ මොන ගිණුමටද? මෙතනින් අඩු වෙලා ඒක යන්නේ මොන ගිණුමටද කියන්නේ? කියන්න. මේ විකුණන දිනෙන් අඩු වෙලා මේක මොන ගිණුමටද යන්නේ කියන්නේ? ගිණුමේ නම කියන්නේ? හානි වූ තොග ගිණුමට. හරි පුතේ. තව මේ රූල් පහක් කරලා දාලා අඳ ගන්න හානි වූ තොග ගිණුම. හානි වූ තොග ගිණුමගේ පස්වෙනිට ඉල්ලන්නේ ඒක නේද? පුතේ පස්වෙනිට ඉල්ලන්නේ හානි වූ තොග ගිණුම. ඒ නිසා අඳ ගන්නවා හානි වූ තොග ගිණුම. හානි වූ තොග ගිණුම. අඳ ගන්න හානි වූ තොග ගිණුම. හරිද? හානි වූ තොග ගිණුමට ආර කරන්න වෙළඳ ගිණුම කියලා. හානි වූ තොග ගිණුමට ආර කරන්න වෙළඳ ගිණුම කියලා කීයක්ද? 7,000. හානි වූ තොග ගිණුමට ආර කරන්න වෙළඳ ගිණුම කියලා 7,000.
හානිය තොග ගිණුමට හර කරන්න වෙළඳ ගිණුම කියලා 7000ක්. හරි. මෙතන වෙළඳ ගිණුම කියලා ලියලා තියෙන්නේ මේ වෙළඳ ගිණුම. හානිය තොග ගිණුමට හර කරන්න වෙළඳ ගිණුම කියලා 7000ක්. හරි පොඩි ප්‍රශ්නයක්. හානිය තොගය වෙළඳ ගිණුමෙන් අඩු කරනවා. අඩු කරන්න අදාළ සංකල්පය මොකද්ද? හානිය තොගේ වෙළඳ ගිණුමෙන් අඩු කරනවා. අඩු කළ එක හානිය තොග ගිණුමට ගන්නවා. මොකද්ද සංකල්පය? සංකල්ප ඉගෙන ගත්ත ළමයිගෙන් මම මේ අහන්නේ. හානිය තොගේ වෙළඳ ගිණුමෙන් අඩු කරනවා. මොකද්ද ඒකට දාලා සංකල්පය? හරි ගායනි හොඳයි. very good. ඒක තමයි උත්තරේ. අනිත් ළමයි උත්තරේ දීලා තියෙනවා හරි. අනිත් ළමයි ඇයි අවසන් තොගේ ගිණුම් මත කරන්නේ? මම පුතේ ඇහුවේ නිර්මාල් බානුක very good හොඳයි හරියටම හරි. ඒ කියන්නේ ළමයි තේරුම් අරන්. ඔය ප්‍රශ්නේ පුතේ කැම්පස් එකේ accountancy department එකේ lecturer කෙනෙක් අහන ප්‍රශ්නයක් පුතේ මම වලින් ඇහුවේ. එයා සෙමිනර් එකදී අහනවා. ඔය අවසන් තොගය ගලපන්නේ මොන සංකල්පයේද? පුතේ sorry ඔය හානිය තොගය. අවසන් තොගය ගලපන්නේ ගැලපුම් සංකල්පය නේද? ඇයි පුතේ අවසන් තොගය අපි ගලපන්නේ අවසන් තොගය විකුණන්නේ නැහැ. ඒ නිසා විකුණුම් පිරිවැය කියන වියදමට අයිති නැති නිසා ඒක අයින් කරනවා. එහෙනම් පුතේ මේතනට මොකක්ද සංකල්පේ? ගැලපුම්ම තමයි. ඇයි ඒ ටික විකුණන්නේ නැහැ? මේ විකුණුම් කියන ආදායමට නැහැ ටික. ටික හානි වෙලා. එහෙනම් විකුණුම් කියන ආදායමට අයිති නැහැ. ආදායමට අයිති පිරිවැයක් නෙමෙයි දෙක අඩු කරා. ගැලපුම් සංකල්පය. හරි? එහෙනම් දැන් මේ මෙතන එනවා කීයක්ද? 0.0යි 10යි 7ක් 3යි 8යි 9,83,000යි. මට කියන්නේ පහන් කීයක්ද? ඒ 9,83,000 කියන්නේ පහන් කීයක පිරිවැයද? 100යි 200යි 300යි 300න් දෙක පිරිවැය අඩු නම් කීයක පිරිවැයද කියන්නේ? 298යි. 298යි. එහෙනම් මේ ආදායම තියෙන පහන් කීයකටද? 300කට. නෑ ආදායම 248කට. නෑ 248යි. 248යි මේ වියදම තියෙන 298කට. මේකෙන් මේක අඩු කරන්න බෑ නේද? බෑ. එහෙනම් මේකෙන් මොනව අඩු කරන්න ඕනද පුතේ කියන්නේ? අවසන් නිමිතෝගේ ගලපන්න ඕනේ. අවසන් නිමිතෝගේ මොන සංකල්පෙද? ගැලපුම් සංකල්පය. මේකෙන් අඩු කරන ඍණ අවසන් නිමිතෝගය. අවසන් නිමිතෝගේ අඩු කරන්න. කීයද අවසන් නිමිතෝගය? කීයද අවසන් නිමිතෝගය? 1,75,000යි. මේකෙන් අඩු කරන්න අවසන් නිමිතෝගය 1,75,000. ඔකෙන් අඩු කරන්න අවසන් නිමිතෝගය 1,75,000. අඩු කරාම එනවා අපිට විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය දෙක කියා දෙන්නේ විකුණුම් පිරිවැය. මෙතන දාලා නැහැ දෙවෙනි තුන දාන්න 0යි 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 13න් 5 8යි 8යිනේ 16න් 7න් 7 0යි 808,000යි නේද? 808,000යි විකුණුම් පිරිවැය. ඉතින් මට කියන්න මේ 808,000 පහන් කීයක පිරිවැයද? මේ 300යි 302ක් ගියාම 298යි 298න් මේ 175 කියන්නේ පහන් 50ක පිරිවැය නේද? 298න් පහන් 50ක් ගියාම පහන් කීයක පිරිවැයද තියෙන්නේ? මේ විකුණුම් පිරිවැය පහන් කීයක පිරිවැයද? මේ ලෝකේ 248යි උඩ තියෙන විකුණුම් කියන ආදායමත් පහන් කීයකද? 38ක. එහෙනම් 300ක. මේ 248යි. මේ 248ක ආදායම මේ විකුණුම් පිරිවැයත් කීයක 248ක පිරිවැය නේද? එහෙනම් පහන් 248ක ආදායමෙන් පහන් 248ක පිරිවැය අඩු කරාම මාට එනවා දල ලාභය කීයද කියලා බලන්න ඉන්නේ. දල ලාභය එනවා කීයද උදේ?
දලලා වෙනවා 0.0.0යි 10න් 8ක් 2යි 3යි 432,000යි. දල ලාභය 432,000යි. 432,000යි. දල ලාභය 432,000යි. දල ලාභය 432,000යි. හරි දැන් මට කියන්න ඉතින් මේක පස්වෙනියට හානිය තොගේ ඉල්ලනවා. හානිය තොග්ගිරම ඉල්ලනවානේ අපි අඳලා තියෙන්නේ. පස්වෙනියට හානිය තොග්ගිරම අඳලා තියෙන්නේ. මට කියන්න හානිය තොගය මේ විකුණුම් පිරවැයන් අඩු කළ එක හානිය තොග්ගිරමට ආවා. මොකක්ද සංකල්පේ? ගැලපුම් සංකල්පය කියලා ඔයගොල්ලෝ ඉස්සෙල්ලා කිව්වනේ මට. ගැලපුම් සංකල්ප. දැන් මට කියන්න මේ හානි වෙච්ච තොගේ 7000යි. මට කියන්නේ මේක හානි වුණා කියන්නේ ඉතින් ආයේ මුකුත් නෑ. දූවිලි වෙන්නම හානි වුණා. මුකුත් ඉතුරු නෑ. මට කියන්න මේ 7000 මෙතනින් කොහෙට මාරු කරන්න ඕනේද? මුකුත් නෑ. මුකුත් පුතේ දැන් මේ ගානේ නෙමෙයි. මේක නම් 2000 ගානේ වික්කයි කියනවනේ. එහෙම නෙමෙයි. මේක හානි වුණා. පිත්තල පහන් දෙක හානි වුණා නිකන්. මුකුත්ම නැති වෙන්න. නැත්නම් හොරකම් කරයි කියලා හිතන්නකෝ. එහෙම හිතන්නකෝ. හොරකම් කරා නැත්නම් මුකුත්ම නැති වෙන්න ආයි ගන්නම් බැරි වෙන්න හානි වුණා. සුන්බුන්නත් මුකුත් නැහැ. එහෙනම් දැන් මෙතනින් අඩු කළ එක හානිය තොග්ගිරමට ආවනේ. මේ හානිය තොග්ගිරම තියෙන 7000 එහෙනම් අපිට දැන් මොකද රක්ෂණ වන්දිත් මුකුත් නැහැ. රක්ෂණ වන්දියකුම රක්ෂණය කළාත් තිබ්බේ නැහැ. එහෙනම් ওই 7000 මොකද්ද අපිට? උත්තර දෙන්න. මොකක්ද මේ 7000ම? ඒක මොකක්ද අපිට? වියදමක්. කොහෙටද වියදම් දාන්නේ එක? ලාභ ආදායම් ප්‍රකාශයේ කොහෙටද දාන්නේ? වෙන වියදම් ඇතුළට යනවා. මෙතනට ලාභ කියලා බැර කරලා 7000 ඔයගොල්ලෝ කරන්න එපා ඔය ගන්න නෙමෙයි. ලාභ ගිණුම වෙනදා ලාභ ගිණුමේ ආදායම් ප්‍රකාශයේ වියදමක් විදියට ලියනවා මේ 7000ම. හරි. මට කියන්න හානි වෙච්ච තොගය මේ වෙළඳ කිරීමෙන් අඩු කරේ ගැලපුම් සංකල්පය නිසා. මේක ගැලපුම් සංකල්පය නිසා අඩු කරලා මේ 7000 ලාභ කිරීම වියදමක් විදියට ලිව්වේ මොන සංකල්පය නිසාද? මෙතනින් අඩු කළා 7000 රක්ෂණය කළා මුකුත් නැත්තම් මේ 7000ම ලාභ කිරීම වෙනත් විදිහකට ඇතුළු ලියනවා. මොකද්ද සංකල්පය? මොකද්ද සංකල්පය? කියන්නකෝ. කියන්න පුතේ. ඔය පුතේ මම මේ ප්‍රශ්න දෙකම ඇහුවේ ජයවර්ධනපුර කැම්පස් එකේ ලෙක්චරර් කෙනෙක්, ඒ කියන්නේ පේපර්ස් හදන්න සම්බන්ධ වෙන එක්කෙනෙක් පුතේ අහනවා මේක ප්‍රශ්න දෙක අහනවා. ඔකට අදාළ සංකල්පේ, ඔක වියදමක් විදිහට අදාළ සංකල්පේ. මොකද්ද සංකල්පේ? උත්තර දෙන්න ඉතින්. හරි ප්‍රශ්නේ මම ආයෙ අහන්නම්. මේ අවසන් තොගේ වෙළඳ කිරීමෙන් අඩු කළා හානිය තොග්ගිරීමට ආවේ ගැලපුම් සංකල්පය නිසා. ඒක හරි. දැන් ඊට පස්සේ මේ ඔය ගාන නෙමෙයි, මේක ඔය ගාන නෙමෙයි. දැන් මේ 7000 රක්ෂණය කළා මුකුත් නැහැ. මුකුත්ම ඉතුරුම නැහැ. එහෙනම් මේ 7000 මෙතනින් ලාභ කිරීමට මාරු කරන්න ඕනේ. ඒ 7000 වියදමක් විදියට අපි ලාභ කිරීම ලියනවා. මෙතනින් හානි වෙච්ච ටික වියදමක් විදියට ලාභ කිරීම ලියන්නේ මොන සංකල්පේ නිසාද? උපචිත නෙමේ, ප්‍රමාණාත්මක නෙමේ. ඔබදේ මේ ලාභ කිරීම මේ තියෙන 7000 දැන් තාම ලියන්න එපා. මම මේ 7000 සම්පූර්ණයෙන් විනාශ වුණා නම් මේ 7000ම හානිය තොග්ගිරීමට බැරපැත්තේ ලාභ කියලා ලාභ කිරීම වියදමක් විදිහට ලියන්න ඕනේ. මේක වියදමක් විදිහට හඳුනාගන්නේ ගායන නිමේෂ හරියටම හරි උත්තරේ ආරක්ෂණ එහෙම නැත්නම් විචක්ෂණ සංකල්පය නිසා. උත්තරේ හරියටම හරි. ඇයි ඒ? ඒක මේ හානි වෙච්ච ටික මෙතනින් අඩු කරලා වියදමක් විදියට ලිව්වේ නැත්නම් අපේ ලාභය අධිතාක්ෂේරුගත වෙනවා. ලාභය අධිතාක්ෂේරුගත වෙන එක නවත්තන්න තමයි පුතේ අපි ඒක වියදමක් විදියට ලාභ කිරීම ලියන්නේ. විචක්ෂණ එහෙම නැත්නම් මොකක්ද සංකල්පේ? ආරක්ෂණ සංකල්පය.
පැහැදිලි නේද? ඔන්න අහනවා විභාගෙට. විචක්ෂණ එහෙම නැත්නම් ආරක්ෂණ සංකල්පය. පැහැදිලි නේද පුතේ? හොඳයි very good. ඔය මට්ටමට හිතන්න. හරි. දැන් මේ ගන්නට එමු දැන්. දැන් මේ ගන්නට එමු. හරි. හානිය උතෝගේ 7000යි. එන්න හානිය උතෝක කියනකොට. පුතේ රක්ෂණය කළා මොකුත් නැත්තම් මේ 7000 මොකක්ද අපිට පාඩුවක්, වියදමක්, අලාභයක්. ඒ නිසා මේ 7000 එහෙමනම් ලාභ ලාභ කියන වියදමක් විදියට දෙනවා සංකල්පයේ විචක්ෂණ නැත්නම් ආරක්ෂණ. හරි. දැන් මේ ගන්නට එන්න. තුන්වෙනි ගැළපෙලට එන්න. වර්ෂය තුල නිපදවූ පිත්තල පහන් ගන්න 200කි. හරි. මේවා සියල්ල වෙළඳ අංශයට මාරු කරන ලද අතර වෙළඳ අංශයේදී එයින් දෙකක් හානි වී ඇත. ඒක තමයි අපි කරේ. හානි වූ එකක් 2000 බැගින් වර්ෂයේ අවසානයේදී විකුණලාදී. හානි වූ එකක් 2000 ගානේ දෙකම විකුණලා කීයකටද? 4000කට. දැන් ඔයාලට 4000 මුදල් ලැබෙනවා. ඒ 4000 ලියන්නේ කොහොමද? මුදල් හර ඒක ව්‍යාපාරේ විකුණුම් කිරීමට දාන්න පුළුවන්ද? කියන්නකෝ. දැන් ওই පිත්තල පහන් දෙක හානි වෙච්ච දෙක දැන් පහන් නෙමෙනේ. ඒ දෙක දැන් 2000 ගානේ 4000කට විකුණනවා. එකක් 2000 ගානේ පිත්තල පහන් දෙක 4000කට විකුණනවා. ඒතර මුදල් හර 4000යි. ඒ 4000 බැර වෙන්න පුළුවන් කරන්න පුළුවන්ද විකුණුම් කිරීමට? උත්තර දෙන්න. ඒ 4000 විකුණුම් කිරීමට බැර ගන්න පුළුවන්ද? බෑ. 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 හරි පුතේ. එහෙනම් කොහොමද ඒක බැර කරන්නේ? හානිය උතෝක කියනකොට. හානි උතෝක කියනකොට බැර කරන්න පුතේ. මුදල් කියලා 2000. මුදල් 2000 නෙමෙයි 4000. මුදල් කියලා 4000 බැර කරා. ඒ කියන්නේ පුතේ හානිය පොඩ්ඩක් අලාභي පොඩ්ඩක් අපෙන් අඩු වුණා නේ ඇයි ඒ? 7000ක් පාඩු වුණාට පුතේ 4000ක් ආයි ලැබුණා. ඉවර නෑ තව තියෙනවා. ඒ ගැළපෙලි ඉතුරු ටිකක් කියවන්න. ගැළපෙලි ඉතුරු ටිකක් කියවන්න. 3000 බැගින් වර්ෂ විකුණන ලද අතර විකිණීමේ 300ක වියදමක් දැරීමට සිදුවිය. පුතේ මේ පහන් පිත්තල පහන් දෙක විකුණද්දි පහන් නෙමෙයි දැන් මේ හානි වෙච්ච දෙක විකුණද්දි 300ක වියදමක් ගිහිල්ලා. කොහොමද ඒ 300 ලියන්නේ? මුදල් බැර ඒක බෙදහැරීමේ වියදමක්ද? 300 මුදලින් ගෙවනවා. මුදල් බැර ඒක බෙදහැරීමේ වියදමක්ද? කියන්න. මුදල් බැර 300යි. පුතේ ඒක ව්‍යාපාරේ බෙදහැරීම් වියදම් ඇතුළට දාන්න බෑ. ඒ බෙදහැරීම් වියදම් ඇතුළේ එන්න ඕනේ මේවා විකුණන්න ගිය වියදම්. ඕක ඒව නෙමෙයි ඔය හානි වෙච්ච දෙක. එහෙනම් ඒකත් කොහෙද දාලා කරන්න ඕනේ කියන්නේ? හානි උතෝක කියනවා. හානි උතෝක කියනකොට හර කරන්න. මුදල් කියලා 300ක්. හානි උතෝක කියනකොට මුදල් කියලා 300ක් හර කරන්න. හානි උතෝක කියනකොට මුදල් කියලා 300ක් හර කරන්න. හරි එච්චරයිනේ. පුතේ දැන් එතකොට අපිට හානි වෙච්ච තොගේට ඔක්කොම 7300ක් කොස්ට් වෙලා තියෙනවා. 7300ක් කොස්ට් වුණාද පුතේ ඒකෙන් අපිට ආයි ආව නේද 4000ක්. ඒකෙන් අපිට ආයි 4000ක් ආවනේ. එහෙනම් පුතේ මේ හානි වෙච්ච තොගෙන් ඇත්තටම පාඩුව කීයද? පුතේ 7300න් අපිට 4000ක් ආවා. එහෙනම් හානි වෙච්ච තොගෙන් ඇත්තටම පාඩුව කීයද? කියන්නකෝ. 3300. 3300යි. ඒක තමයි අපි ලාභ ලාභ විනුමට මාරු කරනවා. 7000ම දාන්න අවශ්‍ය නැහැ. 7000ම දාන්න අවශ්‍ය නැහැ. ලාභ ලාභ විනුමට යන්නේ 3300යි. ගන්න මේෂ 2700 නෙමෙයි 3300 තේරෙනව නේද? අර 300ත් අපිට වියදමක්. එතකොට 3300යි. හරිනේ? සම්පූර්ණ අලාභය පුතේ අර හානි වෙච්ච එක අපිට විකුණ ගන්න බැරුව නම් 7000ම ලාභ ලාභ යනවා. දැන් මේකේ මේ 4000ක් අපිට ආයි ආවා. අර හානි වෙච්ච එක විකුණ ගත්ත නිසා. ඒ නිසා අපේ පාඩුව 3300යි. නේද? පැහැදිලි ළමයිනේ කියපු ටික. ඒක හොඳ ගානක් පුතේ. ඒක පරණ විභාග ප්‍රශ්නයක් නෙමෙයි මම දාපු ගානක් ඈ. ඒක මම දාපු ගානක්. හොඳ ප්‍රශ්නයක් පුතේ. තේරුණා නේද? හොඳම ප්‍රශ්නයක් කියලා තේරුණා නේද ඒක? හරි. හානි උතොක් ගැන හොඳ අවබෝධයක් එනවා ඒකෙන්. හරි. එමු ඊළඟ ප්‍රශ්නෙට එහෙනම්. හරි. එනු ඊළඟ ප්‍රශ්නෙට.
හරි අගෙනිමු හෙට එකට රිවිෂන් ක්ලාස් එක තියෙනවා ඒකෙදි අර ගිනුම් කරන එක අර ප්‍රශ්න පත්‍ර තුනක් දීලා තියෙන රිවිෂන් එකේ ඒකේ පළවෙනි එක කරලා තියන්න ඕනේ හෙට පළවෙනි පේපර් එක ප්‍රශ්න පත්‍ර තුනක් ඇතින් ඒකෙන් පළවෙනි එක හෙට කරලා තියන්න උත්තර කතා කරනවා හරි ඉතින් හොඳ ප්‍රශ්න ටිකක් පුළුවන් ප්‍රශ්න 20ක්ද කොහෙද තියෙනවා ඒකේ කොහොනම් 20ම හරියට කරන්නකෝ ප්‍රශ්න වල වැරදි මොකුත් නැහැ ඒ ප්‍රශ්න 20 කරලා තියන්න හෙට උත්තර කතා කරනවා ඒකේ එතකොට හෙටක් තියෙනවා හෙට 1 3 රිවිෂන් ක්ලාස් එක තියෙන්නේ හරි හෙට 1 3යි අඟහරුවාද 10 මාර 12 මාරයි දවස් දෙකම රිවිෂන් ක්ලාස් එක තියෙනවා ඒවා කට් කරගන්න නැතුව සහභාගී වෙන්න හරි රිවිෂන් ටියුට් එක නැත්තම් පේපර් එක නැත්තම් මම දාන්නම් අද ඒ ටික දාන්නම් ඔයගලන්ට බලා ගන්න පස්සේ ක්ලාස් එක හරියම ගන්න එතකොට පුතේ ඔයගලන්ට අතිරේක පන්තියක් තියෙනවා ඉතින් මම ඒක අර උදේ පන්ති ළමයි එක්කම එකතු කරලාම දාන්නම් ඔයගලන්ට බදාද 10 මාට අපි ගිය සතියේ රිවිෂන් එක කරපු වෙලාව තියෙන්නේ අවුලක් නැති ගිය සතියේ වෙලාවල් ටික කොහොමද පන්ති එහෙමම තියෙනවා බදාද 10 මාට ඔයගලන්ට පුතේ මේ අද නවත්තපු තැන ඉඳලා කරනවා තියරි පන්තිල අතිරේක පන්තියක් දැන් පුතේ මේ දවස්වල ගෙදර ඉතින් මටත් එළියට බහින්න විදියක් නැහැ නේ මාත් ඔය දවස් 5ම පන්ති දානවා දවස් 5ම නෙමෙයි 7ම හරි ඔයගලන්ට දානවා පුතේ 23 ළමයින්ට දානවා 21 ළමයින්ට දානවා ඔයගලන්ට පුතේ සතියේ දවස් දැන් 4ක්ද කොහෙද පන්ති තියෙනවනේ ඉරිදා සඳුදා අඟහරුවාද බදාදා බ්‍රහස්පතින්දත් උනන් දාත හැකි හරි ඇති මේ දවස් 4ක් ඇති ඔයගලන්ට හරි ඔයගලන්ට පුතේ අද ඉරිදා මෙන්න මේ දවස් ටිකේම තියෙනවා කොහොමත් ඒක වෙනස් වෙන්නේ ඉරිදා සඳුදා අඟහරුවාද බදාදා දවස් 4ම ඔයගලන්ට පුතේ කවුන්ස් පන්ති තියෙනවා පැය දෙක දෙක පුතේ ගොඩාක් වෙලාවල් දාලා කරන්න බෑ ඔන්ලයින් කරද්දි පැය දෙක ඇති හරි එහෙනම් පුතේ ඒක මතක තියාගන්න හෙටයි අනිද්දායි රිවිෂන් ක්ලාස් එක තියෙනවා බදාදා 10 මාට අතිරේක පන්තියක් තියෙනවා මේ අතිරේක පන්ති වල පුතේ මේ ගෲප් ක්ලාස් එකේ ළමයි සහභාගී වෙනවා අඩුයි ඈ එදා ඉඳලාම එහෙමයි මොකද දන්නේ නැහැ හිතන තියන්නේ අපේ අපරාධ මහන්සි වෙන එක අපිට ඕනේ නැහනේ කියලා එහෙම හිතලා ඉන්නවත් දන්නේ නැහැ ළමයි ඒ එහෙම ඉන්නපා අතිරේක පන්ති වලට සහභාගී වෙන්න නැත්නම් රෙකෝඩින් එක හරි බලන්න මම හැම පන්තියකම රෙකෝඩින් එක ඔයගලන්ට දානවනේ ඒ ටික දාලා ඉගෙන ගන්න හරි එන්න අභ්‍යාස අංක 152ට එන්න පුතේ ඔක්කොම 152ට හරි පුතේ මේකෙන් පස්සේ ලාභාරණුගත සංවිධාන පටන් ගන්නේ ලාභාරණුකරණගත සංවිධාන බොහෝ දුර ලබන ඉරිදා අපිට පටන් ගන්න පුළුවන් වෙයි ටියුට් එක නැත්තම් දැන් මේ දවස් ටික ගන්න විදියක් නැහැනේ වහලානේ මම ඒක පුතේ ඒක කරන ගානේ ෆොටෝ එකක් හරි PDF එකක් හරි දාන්නම් කලින් ලියාගෙන හරි ඔයගොල්ලෝ තියාගන්න හරි ටියුට් තාම ගත්තේ නැත්තම් ගත්තා නම් ඉතින් අවුලක් නැහැ හරි ලබන සතියේ බොහෝ දුරට පුතේ ලාභ ආරමුණු කරනගත සංවිධාන පාඩම් පටන් ගන්න පුළුවන් වෙයි ඉස්කෝලේ කරන්න තියෙන්නේ සමාජික මුදල් ආදායම් වියදම් ගිණුම් සමුද්‍රාර මුදල් එහෙම තිබ්බේ ඒකෙන් පස්සේ අසම්පූර්ණ සටහන් මම සැප්තැම්බර් මාසේ ටියුට් එක විදිහට අසම්පූර්ණ එක දෙන්නම් ඔක්තෝබර් මාසේ ටියුට් එක විදිහට හවුල් ව්‍යාපාර ඉතින් ඔයගලන්ගේ ගුරුවරු ඉස්කෝලේ ඔය උගන්වන්නේ නැත්නම් ඔන්ලයින් වර්ජනයේ තිබ්බොත් ගුරුවරු ඉස්කෝලේ උගන්වන්න පටන් ගන්නදී අපිට හවුල් ව්‍යාපාර ටිකක් ඉවර කරගන්න පුළුවන් වෙයි ඒතකොට අපි ඉස්කෝලේ වඩා ඉස්සර ඒත් වැඩක් නැහැ ඉතින් ඉස්කෝලේ උගන්වන්න පටන් ගත්තාන් පස්සේ පුතේ සතියක් දෙකක් යද්දී අපිට වැඩි ආයෙ ඉස්සර වෙයි හරි බලන්නකො 152 හොඳ ප්‍රශ්නයක් හරි ඉස්සෙල්ලාම අවශ්‍ය වන්නේ කියන තැන ඉල්ලන දේ තැන කියමුකෝ අපි 21 3.31 තියෙන අවසන් වර්ෂ සඳහා පහත් දෑ ගන්නේ කරන්න නිෂ්පාදන පිරිවැය මුළු නිෂ්පාදන පිරිවැය මත අගය කළ උළු තොගේ අගය උළු කතාවක් කියන්නේ නිෂ්පාදන පිරිවැය ලේඛනය හදමු ඊට පස්සේ මුළු නිෂ්පාදන පිරිවැය මත අගය කළ උළු කියන්නේ උළු තොගය කියන්නේ තොගයක් කියන්නේ අවුරුද්දක ඉතුරු වෙච්ච කියන්නේ නිමි තොගයගේ අහන්නේ හරි බලමු අපි
හරි අහගෙන ඉමු. ඉතින් හොඳ ප්‍රශ්නයක් ඒක. බලමු අපි. කියවන්න ගන්න මුල ඉඳලා දැන්. උළු නිපදවන ජීවන්තගේ ව්‍යාපාරයේ 21 මාර්තු දිනෙන් අවසන් වර්ෂයට අදාළව පහත් වතුර ලබා දී ඇත. ඉතින් උළු නිපදවන ජීවන්තගේ ව්‍යාපාරයේ විස්තර ටික දීලා අපිට 24 ක දිනට තොග 24 ක දිනට තොග පුතේ අගයන් අවුරුද්දේ මුල මැටි කියන්නේ මොනවද එහෙනම්? උළු හදනවා නම් මැටි කියන්නේ මොනවද? අමුද්‍රව්‍ය. අමුද්‍රව්‍යනේ ඔව්. අමුද්‍රව්‍ය 1 200යි රුපියල් 40000යි. උළු කියන්නේ එහෙනම්? නිමි ද්‍රව්‍ය. එහෙනම් නිමි උළු කියන්නේ දෙනවා නිමි භාණ්ඩ. පැහැදිලිනේ ඒකත් හොඳටම. භාගයට හදපුවා කතාවක් නැහැ නේ නොනිමි නෑ. වර්ෂ තුල සිදු අනිකුත් ගනුදෙනු දීලා. මැටි මිලට ගැනුම් මැටි මිලට ගැනුම් ඒකක 3000යි රුපියල් 7,50,000යි. ඔයාලට මොකක් හරි උත්තරයක් ඉදිරින් ගන්න පුළුවන් මොකද්ද? මැටි මිලට ගැනුම් ඒකක 3000 රුපියල් 7,50,000යි. මැටි ඒකයක් ගත්ත ගාන හොයාගන්න පුළුවන් නේද? දැන් කැල්ලෙන් ගහලා ටක් ගාලා මට කියන්නේ මැටි ඒකයක් කීය ගන්න තරම් තියෙන්නේ. ඉතින් 7,50,000ක් ගිහලා තියෙන මැටි ඒකක 3000ක් ගන්න. මැටි ඒකක රුපියල් කීය ගන්න තරම් තියෙන කැල් එකක් පාවිච්චි කරන්න කියන්නේ ඒකයි දැන් රුපියල් 250යි. හරි? මැටි ඒකක රුපියල් 250 ගානේ අරන් තියෙන්නේ. ඍජු වැටුප් ඍජු වෙන කළමනාකරණ වේතන කම්හල ගෙනීමේ කුලී යන්ත්‍රශය වක්‍ර ද්‍රව්‍ය පිරිවැය කර්මාශාලා කුලිය හා විදුලිය. හරි? ඊට පස්සේ අපිට කියනවා 21 3.31 දිනට ඉතිරි තොග මැටි එකක 300ක් ඉතුරු රුපියල් 75000යි. ඉතින් හරිනේ පුතේ ඉතින් මැටි එක 300 පුතේ මැටි එක 250 ගානේ වැඩි කරාම 75000යි. ඉතින් ඒක දෙන්න ඕනේ නැහැ රුපියල් 75000යි කියලා. නමුත් දීලා මැටි එක 300යි කියලා දුන්නා නම් ඇති අපිට. උළු ඒකක 100ක් ඉතුරු. උළු කියන්නේ නිමි. කියන්නේ මේ අවුරුද්දේ හදපුවෙන් උළු 100ක් ඉතුරුයි. අවසාන උළු තොගේ සමන්විතුනේ මාර්තු මාස කියන්නේ මේ අවුරුද්දේ අන්තිම මාසයේ තුල නිෂ්පාදනය කළ එක් වලින් පමණි. වර්ෂය තුලදී මිලදීගත් මැටි එක 100ක් නැති විය. පුතේ මිලටගත් මැටි එකක 100ක් නැති වෙලා තියෙන්නේ. නිමි භාණ්ඩ නෙමෙයි මැටි. මට කියන්නේ ඒක කොහෙන්ද අඩු වෙන්නේ? දැන් නිමි භාණ්ඩ අඩු වුණා නම් වෙළඳ කිරීමෙන් නේද අඩු කරේ? ඔය නැතිලා තියෙන්නේ මැටි අමුද්‍රව්‍ය. කොහෙන්ද අඩු කරන්නේ? වර්ෂ තුලදී මිලටගත් මැටි එක 100ක් නැති විය. පුතේ අමුද්‍රව්‍ය ගැනුම් වලින් 100ක් ඒකක 100ක් නැති වෙලා නිෂ්පාදන පිරිවැයලේ කරන්නේ නේද අඩු කරන්නේ? කීයද අඩු කරන්නේ? කීයද අඩු කරන්නේ? මැටි එක 100ක්. එක 100ක් අඩු කළා හරියන්නේ නැහැ නේ. ඔය නැති වෙන්නේ මේ අවුරුද්දේ ගත්ත මැටි වලින් නේද? කීයද අඩු කරන්නේ? කියන්නකෝ. මැටි එක 100ක් නැති වෙන්නේ පුතේ මැටි එක රුපියල් 250ක් ගියා නේද ගන්න? 250ක් අපිට තේරෙනවද නැද්ද 250යි කියපු එක? අර මැටි එක 3000ක් ගන්න. ඔව්. රුපියල් 25000 නේද පුතේ අඩු වෙන්න ඕනේ? ඔව්. ඊට පස්සේ කියනවා මේ ගිණුම්ගත කර නැත. මේක යටින් ඉලක්ක අඳ ගන්න. උළු ඒකකයන් නිෂ්පාදනය සඳහා මැටි ඒකකයක් අවශ්‍ය වේ. උළු ඒකකයන් නිෂ්පාදනය සඳහා මැටි ඒකකයක් අවශ්‍ය වේ. ඒ කියන්නේ ඉලක්ක අඳ ගන්න. උළු ඒකකයන් නිෂ්පාදනය කිරීම සඳහා මැටි ඒකකයක් අවශ්‍ය වේ. ඒක අඩි ඉලක්ක අඳ ගන්න. උළු ඒකකයන් නිෂ්පාදනය සඳහා මැටි ඒකකයක් අවශ්‍ය වේ. එක උළු කැටයක් හදන්න එක මැටි ඒකකයක් යනවලු. හරි? මේක භාගෙට හදපුවා නෑ නොනිමි නෑ. එහෙනම් ඔයාලට මොකක්ද එතනින් එන උත්තරේ? එක උළු කැටයක් හදන්න එක මැටි ඒකකයක් යනවලු. මොකක්ද ඔයාලට එන උත්තරේ එතනින්? භාගෙට හදපුවත් නෑ. කියන්න පුතේ මම දන්නවා ඔයගොල්ලෝ කියන උත්තරේ. උළු ඒකකයන් නිෂ්පාදනය මැටි ඒකකයක් අවශ්‍ය මම කිව්වේ ගැටි ලක් අඳ ගන්න එක වැදගත් මේ ගානේ. මේ අවුරුද්දේ උළු 2900ක් හදලා තියෙනවා. නෑ ඒක නෙමෙයි මට ඕනේ 2900 ගානේ මට ඕනේ මට ගාන අනවශ්‍යයි. ගාන එපා මට. ඒකෙන් කියන එක මොකද්ද කියලා කියන්නේ. එක ඒකකයන් නිෂ්පාදනය සඳහා මැටි ඒකකයක් අවශ්‍ය වේ.
එක උළු කැටයක් හදන්න එක මැටි එක්කයක් යනවා. ඒ කියන්නේ මේ අවුරුද්දේ මොන දෙක මොන වෙලාද? මට ඕන උත්තරේ තාම ආවේ නැහැ ඔයගොල්ලගේ. එක ඒකයන් නිෂ්පාදනය මැටි එක්කයක් අවශ්‍ය වේ. මට ඕන උත්තරේ ඔයගොල්ලන් ආවේ නැහැ තාම කිව්වේ නැහැ. කිය. ඒ සිංහල ස්පෝකන් සිංහල එක ඒකයන් නිෂ්පාදනය මැටි එක්කයක් අවශ්‍ය වේ. මොකක්ද ඒ කියන්නේ? අවසාන අමුද්‍රව්‍ය සමානයි අවසාන නිමි. නෑ. අවසාන අමුද්‍රව්‍ය සමානයි අවසාන නෑ. වැරදි. නිෂ්පාදන පිස සමානයි අමුද්‍රව්‍ය. බෑ මට ඒකත් ගන්න බෑ. මට ඕනේ උත්තරේ තාම නෑ. ඒ කියන්නේ සිංහලෙන් හදපු උළු කැට ගාන සමානයි පාවිච්චි කරපු අමුද්‍රව්‍ය එකක් ගාන. පැහැදිලිද? හදපු උළු කැට ගාන මේ අවුරුද්දේ නිෂ්පාදනය කරපු ඒකක් ගාන සමානයි පාවිච්චි කරපු අමුද්‍රව්‍ය එකක් ගන්නට. ඇයි? එකක් හදන්න අමුද්‍රව්‍ය එකක් යනවා. ඒ කියන්නේ හදපු ගානටම අමුද්‍රව්‍ය එකක් පාවිච්චි කරනවද නැද්ද? තේරෙනවද? නිෂ්පාදනය කරපු ඒකක් ගාන සමානයි පාවිච්චි කරපු අමුද්‍රව්‍ය එකක් ගන්නට. ඉතින් තේරුණාද ඔක්කොටම? ඒ කතාව තේරුණාද? නිෂ්පාදනය කරපු ඒකක් ගාන සමානයි පාවිච්චි කරපු අමුද්‍රව්‍ය එකක් ගන්නට. තේරුණේ හොඳටම? හරි. ඊට පස්සේ 21 3 දින අවසන් 5000 දැ නිෂ්පාදන පිළිවෙල එකනේ. හදන්න නම ලියන්න ටක් ගාලා පටන් ගන්න. ජීවන්ත ව්‍යාපාරය 2021 3 දින අවසන් වසර සඳහා නිෂ්පාදන පිළිවෙල එකනේ. ඒ කියන්නේ ඍජු ද්‍රව්‍ය වලට ඍජු ද්‍රව්‍ය ඒකක ප්‍රමාණයට හදපු ඒකක් ගාන ඒකක පුතේ රුපියල් වලින් නෙමෙයි හදපු ඒකක් ගාන සමානයි පාවිච්චි කරපු අමුද්‍රව්‍ය ඒකක් ගාන. ඒකයි ඒ කියන්නේ. හදපු ඒකක් ගාන සමානයි පාවිච්චි කරපු අමුද්‍රව්‍ය ඒකක් ගානට. එකක් හදන්න එක අමුද්‍රව්‍ය එකක් කරනවා කියන්නේ ඒකනේ නේද? කියන්න. ජීවන්ත ව්‍යාපාරය 2021 3.31 දිනෙන් අවසන් වසර සඳහා නිෂ්පාදන පිරිවැය ලේඛනය කියලා ලියලා එකක් දහස් නැතුව හදමු ඈ. එකක් දහස් නැතුව හදමු අපි. හරි. දෙ නිෂ්පාදන පිරිවැය මූලිකාංග දෙක ප්‍රාථමික පිරිවැයයි නිෂ්පාදන පොදුකාර පිරිවැයයි නේද? එකට නොනිමි ගලපන්න මේ ගන්න නොනිමි නෑ. මේ ගන්න නොනිමි නෑ. එහෙනම් ප්‍රාථමික පිරිවැය නිෂ්පාදන පොදුකාරය. ප්‍රාථමික පිරිවැය වියදම් ටික තමයි ඍජු ද්‍රව්‍ය ඊට පස්සේ ඍජු ශ්‍රමය ඍජු වෙනවා. එහෙනම් ඉස්සලම ඍජු ද්‍රව්‍ය ටික ලියමු. උඩින්ම ලියන්න ආරම්භක අමුද්‍රව්‍ය තොගය ආරම්භක අමුද්‍රව්‍ය තොගය උඩින්ම ලියන්න ආරම්භක අමුද්‍රව්‍ය තොගය හරි උඩින්ම ලියන්න ආරම්භක අමුද්‍රව්‍ය තොගය කීයද ආරම්භක අමුද්‍රව්‍ය තොගය ඉතින් ආරම්භක අමුද්‍රව්‍ය තොගය උඩින්ම ලියන්න 40000 දෙවෙනි පිටුම දාන්න ආරම්භක අමුද්‍රව්‍ය තොගය 40000යි ආරම්භක අමුද්‍රව්‍ය තොගය 40000යි
ඒකට එකතු කරන්න අමුද්‍රව්‍ය ගෑනුම් අමුද්‍රව්‍ය මිලට ගෑනුම් 7,50,000යි අමුද්‍රව්‍ය ගෑනුම් 7,50,000යි අමුද්‍රව්‍ය ගෑනුම් 7,50,000යි ඉතින් තව ගෙනීමේ කුලියකුත් තියෙනව නේද ගෙනීමේ කුලියකුත් තියෙන එක අඩු කරන්න එක එකතු කරන්න sorry ගෙනීමේ කුලියකුත් තියෙන එක එකතු කරන්න අමුද්‍රව්‍ය ගෙනීමේ කුලිය 10,000යි එකත් එකතු කරන්න අමුද්‍රව්‍ය ගෙනීමේ කුලිය අමුද්‍රව්‍ය ගෙනීමේ කුලිය 10,000 එකත් එකතු කරන්න හරි අමුද්‍රව්‍ය ගෙනීමේ කුලිය 10,000 එකත් එකතු කරන්න හරි අමුද්‍රව්‍ය ගෙනීමේ කුලිය 10,000යි එතකොට ඒ ටික එකතු වෙනවා ලක්ෂ 8ක් ලක්ෂ 8ක් වෙන මේ ටික එකතුව නම් මේ ලක්ෂ 8ම අපි ගාව නැහැ ඇයි ලක්ෂ 8ම අපි ගාව නැත්තේ ඉතින් 40000යි ගෙනාවා 10000යි ගේන්න කියපු ලක්ෂ 8ම නැහැ අපි ගාව ඇයි ලක්ෂ 8ම නැත්තේ ලක්ෂ 8ම අපි ගාව නැහැ ඇයි 100ක් නැති වුණා 100ක් නැති වුණා 100ක් නැති වුණා පැහැදිලි නේද පුතේ? ඒකේ ආපසු යවුම් නැහැ. එහෙනම් පුතේ නැති වූ අමුද්‍රව්‍ය මේකෙන් අඩු කරන්න. නැති වූ අමුද්‍රව්‍ය මේකෙන් අඩු කරන්න. නැති වූ අමුද්‍රව්‍ය තෝගේ මේකෙන් අඩු කරන්න. කීයද ගන්න? නැති වූ අමුද්‍රව්‍ය තෝගේ හොයාගන්න පුතේ මේ 7,50,000 ගියේ අමුද්‍රව්‍ය එක 3,000ක් ගන්න කියලා 7,50,000 දීපු තැන දීලා තිබ්බා අපිට. 7,50,000 බෙදීම 3,000 උඩ ඒ පුතේ එකක් රුපියල් 250ද කොහෙද නේ දෙන්නේ? එයින් 100ක් නැති උනේ. එයින් 100ක් නැති උනේ. ඒ කියන්නේ පුතේ නැති වෙච්ච අමුද්‍රව්‍ය තෝගේ කීයද 25000යි. පුතේ නැති වෙච්ච අමුද්‍රව්‍ය තෝගේ 25000යි. මෙතනින් ඒ 25000 අඩු කරන්න. පුතේ ඔතනින් ওই 25000 අඩු කරලා නැති වූ අමුද්‍රව්‍ය තෝග කිනුමට හර වෙනවා. අහගෙන ඉන්න චුට්ටක්. මෙතනින් මේ 25000 අඩු වෙලා නැති වූ අමුද්‍රව්‍ය කිනුමට හර වෙනවා. ලක්ෂණ වන්දි මොකුත් නැත්තම් ඒ 25000 එතනින් කොහෙට මාරු වෙනවද? කිය. ලාභ ලාභ කිනුමට ලාභ කිනුමට මාරු වෙනවා. ලාභ කිනුමට මාරු වෙනවා. හරියටම හරි පුතේ ඈ. හරි. එහෙනම් ලක්ෂ 8න් මේ 25000 අඩු වුණාම එනවා 7,75,000. ඒක තමයි නිෂ්පාදනය සඳහා ඇති අමුද්‍රව්‍ය. ඒක තමයි නිෂ්පාදනය සඳහා ඇති අමුද්‍රව්‍ය. ඒක තමයි පුතේ නිෂ්පාදනය සඳහා ඇති අමුද්‍රව්‍ය. නිෂ්පාදන සඳහා ඇති වූ අමුද්‍රව්‍ය 7,75,000යි. ඉතින් අපිට ඕනේ ඒක නෙමෙයි. අපිට ඕනේ ඍතු ද්‍රව්‍ය. අපිට ඕනේ ඍතු ද්‍රව්‍යනේ. එහෙනම් මේකෙන් අඩු කරන්න අවසන් අමුද්‍රව්‍ය තෝගය. අවසන් අමුද්‍රව්‍ය තෝගය. ඔකෙන් අඩු කරන්න අවසන් අමුද්‍රව්‍ය තෝගය. කීයද පුතේ? අමුද්‍රව්‍ය ඒකක නම් 300යි. 300යි කියන්නේ 250ව 300ක් රුපියල් 75000යි. එහම 75000 කියලා අපි නොදුන්නත් අපිට දාන්න තිබ්බා 300යි. ඒ කියන්නේ රුපියල් 75000ක් අඩු කරන්න. අඩු කරාම ඍතු ද්‍රව්‍ය වෙනවා ලක්ෂ 7යි. ඍතු ද්‍රව්‍ය එහෙම නැත්නම් ඉස්කෝලේ ඔකට කිව්වේ මොකද්ද? පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. ඍතු ද්‍රව්‍ය ලක්ෂ 7යි. එහෙම නැත්නම් ඉස්කෝලේ කිව්වේ ඔකට පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය ලක්ෂ 7යි. පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය ලක්ෂ 7යි. හරි. එහෙනම් ඍතු ද්‍රව්‍ය හරි දැන්. ඍතු ද්‍රව්‍ය හරි.
එහෙනම් ඔකට ඊට පස්සේ මොනවද එකතු වෙන්න ඕනේ? ඍජු ශ්‍රමයයි ඍජු වෙනත් ඒවායි. පුතේ ඍජු ශ්‍රමයට දාලා මොනවද ඔක තියෙන්නේ බලන්න. ඍජු ශ්‍රමයට දාලා තියෙනවා ඍජු වැටු 1,15,000. යන්ති ඍජු වැටු 1,15,000යි. යන්ති දාන ඍජු වැටු 1,15,000යි. ඍජු වැටු 1,15,000යි. හරිනේ? ඍජු වැටු 1,15,000යි. ඍජු වෙනත් ලක්ෂයයි. ඊට පස්සේ ඍජු වෙනත් ලක්ෂයයි. ඍජු වෙනත් ලක්ෂයයි. ඍජු ද්‍රව්‍ය ලක්ෂ 7යි. ඍජු වැටු 1,15,000යි. ඍජු වෙනත් ලක්ෂයයි. ඒ තුන එකතුව ගන්න. ගන්න ඒ තුන එකතුව. ඒ තුන එකතුව බිඳුවයි බිඳුවයි 5යි 1යි 915,000යි. ඒකට ප්‍රාථමික පිරිවැය කියන්න පුළුවන්. මේක නොනිමි තිබ්බා නොනිමි ප්‍රාථමික පිරිවැයට ගලපනවා කියලා කියන්නෙත් නෑ. ඒක තමයි ප්‍රාථමික පිරිවැය. ඒක තමයි ප්‍රාථමික පිරිවැය. ප්‍රාථමික පිරිවැය 9,15,000යි. හරි මම නිෂ්පාදන පොදුකාරක මේ පැත්තටම ගන්නම්. හරි ප්‍රාථමික පිරිවැය 9,15,000යි. එනම් පුතේ නිෂ්පාදන පොදුකාර පිරිවැය කියන මාතෘකාවල් ලියන්න. නිෂ්පාදන පොදුකාර පිරිවැය කියලා මාතෘකාවල් ලියන්න. හරි ඉවනේ නිෂ්පාදන පොදුකාර විධාන ටික ලියමු. හරි ඉතින් අත්වික ප්‍රවෘත්ති මොකුත් නෑ නේද මේකේ? නෑ අර මොකුත් නෑ. එහෙනම් බල ලියමු අපි. මැටි 1,40,000 හරි උළු හරි මිද ගැනුම් හරි ඍජු වැටු කළමනාකරන වේතන කම්මල් 45ක ලියන්න. කම්මල් කළමනාකරන වේතන 45,000යි. කම්මල් කළමනාකරන වේතන 45,000යි. කම්මල් කළමනාකරන වේතන 45,000යි. කම්මල් කළමනාකරන වේතන 45,000යි. ඊට පස්සේ ගෙනීමේ කුලිය ලිව්වා යන්ත්‍රශය 40,000යි. යන්ත්‍රශය 40,000යි. යන්ත්‍රශය 40,000යි. හරි යන්ත්‍රශය 40,000යි. ඊට පස්සේ යන්ත්‍රශය 40,000යි. වක්‍ර ද්‍රව්‍ය 1,60,000යි. ලියන්න වක්‍ර ද්‍රව්‍ය 1,60,000යි. වක්‍ර ද්‍රව්‍ය 1,60,000යි. හරි වක්‍ර ද්‍රව්‍ය පිරිවැය 1,60,000යි. කර්මාශාලා කුලිය හා විදුලිය ලක්ෂයයි. කර්මාශාලා කුලිය හා විදුලිය ලක්ෂයයි. හරිද? එච්චරද? එච්චරයි නේ පුතේ කම්මල් පොදුකාර විධාන තියෙන්නේ. කම්මල් පොදුකාර විධාන එච්චරයි තියෙන්නේ. ඉරක් ගහලා ගන්න එකතුව දෙවෙනි තීරුවට. ඊට පුතේ පොදුකාර විධාන ටික එකතුව. කම්මල් පොදුකාර විධාන ටික එකතුව කීයද? කියනෝ එකතුව කීයද කම්මල් පොදුකාර විධාන ටික එකතුව?
3,40,000 3,45,000යි. බිඳුවයි 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 පහයෝ 3,45,000යි. දැන් මොකද වෙන්න ඕනේ නේද? මේ 9,15,000 3,45,000 දෙක එකතුව ගන්න. 9,15,000 3,45,000 දෙක එකතුව කීයද? 12,60,000 12,60,000යි. 12,60,000යි. මේක තමයි මොන පිරිවැයද? නිෂ්පාදන පිරිවැය. එහෙම නැත්නම් ඒක තමයි නිෂ්පාදිත භාණ්ඩ. ඒක තමයි අපේ නිෂ්පාදන පිරිවැය. එහෙම නැත්නම් නිෂ්පාදිත භාණ්ඩ 12,60,000යි. නිෂ්පාදන පිරිවැය එහෙම නැත්නම් නිෂ්පාදිත භාණ්ඩ 12,60,000. මේක නොනිමි නෑනේ නේද? ඉතින් නොනිමි නැති නිසා ඔක තමයි 12,00,000. නොනිමි නැති නිසා ඔක තමයි උත්තරේ 12,60,000යි. නොනිමි නැති නිසා 12,60,000යි. හරි නේද? නොනිමි නැති නිසා උත්තරේ 12,60,000යි. හරි ළමයිනේ. ඔක තමයි අපේ නිෂ්පාදන පිරිවැය. ඊට පස්සේ අහනවා හරි මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. 12,60,000 ගියේ උළු කැට කීයක් හදන්නද? 12,60,000 ගියේ උළු කැට කීයක් හදන්නද? කියන්න මට උත්තරේ. 12,60,000 ගියේ උළු කැට කීයක් හදන්නද කියලා කියන්න මට. 2,900 2,900යි. උත්තරේ වැරදි. 2,800යි. 2,800යි. උත්තරේ හරි. කොහොමද 2,800 ගත්තේ? ඒ සාර මේ නැති වෙච්ච ලෝකයක් තියෙන එකත් අඩු කරලා 2,900. මෙතන අපි ඒක හොයාගත්තේ කොහොමද දන්නවද? මේගොල්ලෝ අර යට ඡේද කියනවා මොකද්ද? උළු කැටයක් නිෂ්පාදනය මැටි එකක් අවශ්‍ය වෙයි කියලා කිව්වා නේද? ඒ කියන්නේ මොකද්ද ඒකේ තේරුම? හදපු උළු කැට ගාන සමානයි පාවිච්චි කරපු මැටි එකක් ගාන. නේද පුතේ? හදපු උළු කැට ගාන සමානයි පාවිච්චි කරපු මැටි එකක් ගාන. එහෙනම් පුතේ දැන් මේකේ හදපු උළු කැට ගාන කොහෙවත් දීලා නැහැ. එහෙනම් මොකද්ද ඔයා හොයාගන්නේ? හදපු උළු කැට ගාන කොහෙවත් දීලා නැහැ. මොකද්ද එහෙනම් ඔයා හොයාගන්නේ? හදපු උළු කැට ගාන නෙමෙයි හොයාගන්නේ. එක උළු කැටයක් හදන්න එක අමුද්‍රව්‍ය එකක් යනවා කිව්වනේ. එහෙනම් හදපු උළු කැට ගාන සමානයි පාවිච්චි කරපු අමුද්‍රව්‍ය එකක් ගාන. පාවිච්චි කරපු අමුද්‍රව්‍ය එකක් ගාන හොයාගන්න. පාවිච්චි කරපු අමුද්‍රව්‍ය එකක් ගාන තමයි නිෂ්පාදනය කරපු උළු කැට ගාන. කොහොමද මේ පාවිච්චි කරපු අමුද්‍රව්‍ය එකක් ගාන හොයාගත්තේ? පාවිච්චි කරපු අමුද්‍රව්‍ය එකක් ගාන හොයාගත්තේ මෙහෙමයි. ඒක තමයි මේ ගාන නිෂ්පාදනය කරපු උළු කැට ගාන. පාවිච්චි කරපු අමුද්‍රව්‍ය එකක් ගාන ආවේ පාවිච්චි කරපු අමුද්‍රව්‍ය එකක් ගාන තමයි මේ ගානේ නිෂ්පාදනය කරපු උළු කැට ගාන. පාවිච්චි කරපු අමුද්‍රව්‍ය එකක් ගාන හොයාගත්තේ මෙහෙමයි. මුලින්ම අමුද්‍රව්‍ය එක 200ක් තිබ්බා. මැටි එක 200ක් තිබ්බා. නේද? ආරම්භක මැටි එක 200ක් තිබ්බ දැක්කද? ඊට පස්සේ මැටි එක 300ක් ගත්තා. ඔක්කොම මැටි එක තිබ්බ 3200ක්. මුලින්ම මැටි එක 200ක් තිබ්බා. තව මැටි එක 3000ක් ගත්තා. 3200. ඒ 3200 මැටි එක 100ක් නැති වුණා. මැටි එක 100ක් නැති වුණා. ඒක පාවිච්චි කරලා තිබ්බේ නෑ. එහෙනම් මුදේ පාවිච්චි කරන් තිබ්බ මැටි එක 3100යි. පාවිච්චි කරන් තිබ්බ මැටි එක 3100යි. නේද? පාවිච්චි කරන් තිබ්බ මැටි එක 3100යි. ඒ මැටි එක 3100 නොත් අග ඉතුරුයි මැටි එක 300ක්. උදේ ඒ 3100 නොත් අග මැටි එක 300ක් ඉතුරුණා. ඒ කියන්නේ පාවිච්චි කරලා තියෙන මැටි එක 2800යි. ඒ කියන්නේ නිෂ්පාදනය කරපු උළු ගානක් කීයමද? 2800ම තමයි. පාවිච්චි කරපු මැටි එකක් ගාන 2800යි. ඒ කියන්නේ නිෂ්පාදනය කරපු මැටි එකක් ගානක් පාවිච්චි කරපු මැටි එකක් ගාන 2800යි. ඒ කියන්නේ නිෂ්පාදනය කරපු උළු කැට ගානක් 2800ම තමයි. නිෂ්පාදනය කළ උළු කැට ගානක් 2800ම තමයි. නේද? පැහැදිලි නේද? හරි. මේක ඕන්නම් ලියා ගන්න 2800 හොයාගත්තේ හැටි පාවිච්චි කරපු කියන්නේ එක උළු කැටයක් හදන්න එක අමුද්‍රව්‍ය එකක් ගියයි කිව්ව එකෙන් හොයාගත්තා. හදපු උළු කැට ගාන කියන්නේ පාවිච්චි කරපු අමුද්‍රව්‍ය එකක් ගාන කියලා. හරි නේද?
හරි. එහෙනම් ඊට පස්සේ උත්තර ලියමු අපි. ඉතින් මේක මම ගන්නම් ඕනේ නෑ නේද? තේරුම් ලියාගත්තද? හරිනේ? හරි. මොකද ඊට පස්සේ ආන්නේ අපි මුළු නිෂ්පාදන පිරිවැය මත අගය කළ උළු කැට තොගේ අගය. උළු. පුතේ අන්තිමටම උළු කීයක් ඉතුරුද? උළු 100ක් ඉතුරු. ඒ 100 මේ අවුරුද්දේ හදපුවෙන් ඉතුරු වෙන්නේ. එහෙනම් ඒකේ අගය නේ දාන්නේ. එහෙනම් පුතේ උළු කැටයක නිෂ්පාදන පිරිවැය හොයාගත්ත හැකි මේ 12,60,2800න් බෙදුවාම. දෙන උළු කැටයක නිෂ්පාදන පිරිවැය. එයින් උළු 100ක් ඉතුරු. කියන්න අවසන් නිමිතෝගේ සමානයි. කියන්න පුතේ අවසන් නිමිතෝගේ සමානයි. අවසන් නිමිතෝගේ සමානයි මුළු නිෂ්පාදන පිරිවැය බෙදීම මුළු නිෂ්පාදන පිරිවැය බෙදීම නිපද වූ ඒකක. එතකොට එනවා පුතේ එකක පිරිවැය එයින් උළු කැට 100යි ඉතුරු. වැඩි කිරීම ඉතිරි නිමි ඒකක. වැඩි කිරීම ඉතිරි නිමි ඒකක. එතකොට මුළු නිෂ්පාදන පිරිවැය 12,60,000යි. මුළු නිෂ්පාදන පිරිවැය 12,60,000ක් ගියේ උළු කැට 2,800ක් හදන්න. හරිනේ? එයින් උළු කැට 100යි ඉතුරු. රුපියල් කීයද උත්තරේ? ඇල්ලකින් ගහලා ටක් ගාලා බලන්න. රුපියල් 45,000ද? මේ අවසන් නිමිතෝගය රුපියල් 45,000යි. අවසන් නිමිතෝගය රුපියල් 45,000යි. හරි. උදේ කරපු ටික තේරෙනව නේද? මම උදේ පන්තියට දෙන්න තැනින් නතර කරා. හරි. ඉතින් ආයි ඔයගලන්ට මේතන ඉඳලා අභ්‍යාසාංග 153 154 155 ඒ ගණන් තුන බොහෝ දුර 156ත් පුළුවන් වෙයි. හරි. කොහොම හරි ලබන ඉරිදා කරාම පුතේ මේ ටියුට් එක ඉවරයි. මේ ලබන බදාදා උදේ 10 මාට පුතේ 153 ඉඳලා වාට කරනවා. බදාදා 10 මාර 12 මාර. ඕනේ පුතේ. බදාදා 10 මාර 12 මාර මේ සති තියෙන තියරි ක්ලාස් එක. ඔයගලන්ට අතිරේක පන්තියක්. එතන 153 ඉඳලා කරනවා. ඒක රිවිෂන් ක්ලාස් එක පුතේ හෙට සඳුදා 1 3යි අඟහරුවාදා 10 මාර 12 මාරයි තියෙනවා. හෙට පුතේ අර පළවෙනි කෙටි පේපර් එක ඉවර කරනවා ඒක කරලා තියන්න. හරි. සහ මුදල් ලැබීම් ගෙවීම් ජර්නල් හෙට ඉවර වෙනවා. හරි. එහෙනම් පුතේ අද කරපු ටික පැහැදිලි ඇතිනේ. 3-4 සැරයක් හදන්න. හරි. ඉතින් ඔයගලන්ට මොකුත් ප්‍රශ්නයම දැනගන්න තියනවද? නෑනේ. හරි. එහෙනම් පුතේ අදට මම පන්ති මෙතනින් නතර කරන්නම්. අද කරපු ගණන් දෙක පුතේ ආයෙ සැරයක් හදන්න. හරි. එහෙනම් අදට ඉවරයි.